පරාධීනත්වයෙන් ගැලවෙන්න නම් දේශීය නිෂ්පාදන පද්ධති අවශ්‍ය යෙදවුම් අපි දේශීයව නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම නොකරපු රටක් නෙමෙයි මේක. ඉතියෝපියා හරි සොමාලියාව හරි නෙමෙයි. ඉතියෝපියා දැන් අපිට හොඳයි ඉතියෝපියාව. සමා වෙන්න ඕනේ ඉතියෝපියාව ගැන කිව්වට. ඉතියෝපියාවේ මිනිස්සු දැන් අපිට වඩා බොහොම දියුණු විදිහට වැඩ කරන පාලකයෝ, නිලධාරීන්. එතකොට අපි මහා විශාල බීජ ව්‍යාපෘතියක් නඩත්තු කළා. මම මේ නිෂ්පාදන පද්ධතිය ගැන, කෘෂි නිෂ්පාදන පද්ධතිය ගැන කියන්නේ. මහා දියුණු කෘෂි ව්‍යාපෘති නිලධාරී සේවයක් තිබුණා. මහා පර්යේෂණ ජාලයක් තිබුණා. අද ඒවා ඔක්කොම කඩා වට්ටලා නිලධාරීන්ට අයි දාගෙන ඔෆිස් වල වාඩි වෙලා ඉන්නවා. සෞභාග්‍යයේ දැක්ම රට නගන සෞභාග්‍යයේ දැක්ම කියලා මේ අලුත් ආපු එකත් කට්ටිය එකතු වෙලා දවස් 4න් 5න් රැය එළි වෙනකොට ලියලා ඡන්ද එනකොට ගේන එකක්නේ. එතකොට මේ ඒකට අර ජනප්‍රිය දේවල් දානවා. හෙලියෝ ටික එකතු කරගන්න ඕන නම් හෙල දේවල් ටික දානවා. හාමුදුරු ටික එකතු කරගන්න හාමුදුරුවන්ට කැමති ටික දානවා. මෙහෙම ගෙනල්ලා ඉවරලා ඊට පස්සේ අර ඡන්දේට හිටපු හාමුදුරුවරුත් ඉවරයි, හෙලියොත් ඉවරයි, ඔක්කොම හොදලම දාන වැඩපිළිවෙලකට තමයි අපේ රටේ මෙච්චර කල් මේ දේශපාලන ගමන් මග තල්ලු වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව ස්විච් එක හොයාගන්න නැතුව ලයිට් කණුවට නැගලා වයර් කපලා ගැට ගහලා ලයිට් එක දාලා ආයි බහැලා ඊළඟ කණුවට නැගලා දැන් ඔය ජනාධිපතිතුමා කියන්නේ ජවයෙන් වැඩ කරන්න කියලා ඒකයි. ස්විච් එක තියෙනවා. එක පෑන් පාරින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම කිව්වේ අර මේ කර්මාන්තකරුවෝ ණය සාගරයක ගිලිලා ඉන්න එමිසු ටික ගොඩ ගන්න බැංකුවත් වටන්න නැතුව ක්‍රමයක් තියෙනවා. දැන් ඉතුරුලා තියෙන ප්‍රාග්ධනයේ ණයවල අද තියෙන පොලියට ඒව නැවත සකස් කරන්න. බැංකුව කඩා වැටෙන්නේ නැහැ. සාධාරණයි ඒක. දැන් ඔය වසවිස තහනම් කරානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක ගන්න තියෙන ඉතිහාසයේ ගන්න තියෙන ශ්‍රේෂ්ඨතම මේ දෙරණ වෙනුවෙන් ගන්න තියෙන බරපතලම තීන්දුවක්. හැබැයි ඒක එතුමා ගෙදර යන්න හරි ගත්තා. ඒ ගැන මට ලොකු ආඩම්බරයක් ජනාධිපතිතුමා ගැන තියෙනවා. හැබැයි මේකේ තියෙන දුර්වලකම බලන්න. දැන් මේ තීන්දුව ගත්තට පස්සේ මේ වගකීම බාර දෙන්නේ කාටද මේ වැඩේ කරන්නේ? බාර දෙන්නේ අර හුරු නඩේට. එතකොට මේකට ඉන්න ඇමතිවරයා හිතන්නකෝ. මට නම් බය නැහැ මම කටකණ්ඩය. ඇමතිවරයා මොකද යන්නේ තිරිකුණාමලයට යනකොට ආහාර පිටිස සූදානම් කරනවා. කොහොමද සූදානම් කරන්නේ? උඹලා මට කෑ ගහපල්ලා. එතකොට පෝර ඉල්ලපල්ලා කියලා එහෙ සංවිධානය වෙනවා. මම මේ දකින්නේ ඔබතුමා කියන්නේ. නෑ මම මේ දකින්න දේ මම මේ කියන්නේ. මම මේ ඕවා කරක් ගන්න මගේ ගෙවල් දෙහියත් කන්නේනේ. මිනිස්සු ගිහිල්ලා කෑ ගන්නවා. මිනිස්සු ගිහිල්ලා පෝර ඉල්ලනවා. එතකොට මේක මාධ්‍යයේ යනවා, රූපවාහිනියේ යනවා, මේ හැමතැනම යනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාත් හිතනවා ඇත්තනේ නම් මිනිස්සු පෝර ඉල්ලනවානේ. හරි ප්‍රශ්නයක් නේ මේක බෑනේ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ රටමැද දේශපාලන වේදිකාව නින්නාද සජීවී සංවාදයේ සමගයි පුරා දෙහෝරාවක් ඔබ සමග රැඳෙන්නට අපිට අවසරයි. කාලීන දේශපාලන කතාබහක් හැටියට අපි ජනතාවගේ පාර්ශවයෙන් ඔවුන් උදෙසා යුක්තිය දිනා දීම පිණිස ඔවුන්ගේ දේශපාලන සටන මුවහත් කිරීම උදෙසා අපි නිරන්තරව දායක වෙලා තිනවා. ඓතිහාසිකව අපිට වගකීමක් පරලා තිනවා මහජනයා විසින්. ඒ තමයි මේ රට යහපත් කිරීමේ වගකීම මාධ්‍යයක් හැටියට ඒ යහපත් කිරීමේ කාර්යයේදී සාධාරණ දේශපාලන කතාවක් ජනගත කිරීම. ඒ වගේම ඔවුන්ගේ දේශපාලනය මේ ග්‍රාහක සමාජය තුළ දේශපාලන සවිඥානිකත්වයේ වැඩි කිරීම මේ දේශපාලන පිටපත කියවා ගැනීමේ සාක්ෂරතාවය ලබා දීම. මේකේ අරමුණුත් එක්ක වසර ගණනාවක් අපි ඔබත් එක්ක ජීවත් වෙනවා, ඔබත් එක්ක හුස්ම ගන්නවා, ඔබේ ළඟම තියෙන ප්‍රශ්න ටික අපි අවශෝෂණය කර ගන්නවා. ඒවා නැවත මේ පිළිබඳ දේශපාලන මානෙන් අපි කතා බහ කරනවා. සැබවින්ම මේ මොහොත වන විට රට තුළ කුමක් කතා කළ යුතුද කියන කාරණය අපිට කියන්නේ ඔබ පමණයි. ඔබයි අපිට කියන්නේ මේ අපේ හද ගැස්ම ඔබේ අපේ සාකච්ඡාවට ගන්න කියලා. ඔබ දන්නවා රට විවෘත වෙනවා. රට විවෘත වුණාට අපේ ජන ජීවිත විවෘත වෙලා තියෙනවද? නැහැ. අපේ ජන ජීවිතය මීට වඩා හොඳ තැනකට විවෘත කර රැගෙන යාමට අපිට අවශ්‍යයි. හැබැයි අපි ඉල්ලා සිටින ජීවිතය වෙනුවට අපිට ලැබෙන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ පවතින සංවර්ධන මාවත පිළිබඳව යලි සාකච්ඡා කළ යුතු වෙනවා. අපට අවැසි අපි බලාපොරොත්තු වෙච්ච අපේ අපේක්ෂාවන්ද මේ ඉස්සරහට එන්නේ. එහෙම නැත්නම් අපි මාතෘකාව හැටියට අපිට වාක්‍යගත කරගත්තේ පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට ගෙන යා හැකිද කියලා. රටේ ඉදිරි ගමන පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනවා. හැබැයි අපි
මේ පිළිබඳව නිශ්චිත අදහසක් අපට තියෙනවද? මේ රට තුල ක්‍රියාත්මක වෙන සංවර්ධන න්‍යාය පත්‍රයේ පසුපෙළ එහෙමත් නැත්නම් මෙහි සැබෑ අර්ථයේ යටි අරුත පිළිබඳව අපිට වැටහීමක් තියෙනවද? ඒ නිසා අපි මේ දේශපාලන ක්‍රියාකාරීත්වය හරහා බිහි වෙන කිසියම් දේශපාලන වේදනාවන් ටිකක් එක්ක අපි සටන් කීපයක් කරනවා. මේ සටන් වල දිශාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ටිකක් මේ පෙනෙන දකින මානයේ තියෙන සටන් වලින් ඔබට ගිහිල්ලා ටිකක් ගැඹුරු සාකච්ඡාවකට මුලපරන්න ඕනෑස් මුළු සමාජයේම කියලා හිතෙන නිසා අපි ටිකක් කල්පනා කරා මේ සංවර්ධන මාවත පිළිබඳව අපි රට යන මාවත සරලවම කිව්වොත් අද මේ විදිහට මේ යන පාරේ අපිට ඉදිරියක් තියනවාද යන්න පුළුවන්ද මේ පිළිබඳව කතා බහ කරන්න අපි ප්‍රවීණ විද්වත් දෙපළකට ආරාධනා කරා අපි දැනට සංවාදය ආරම්භ කරනවා එක මහත්මයෙක් පැමිණ තිබෙනවා තව කෙනෙක් සම්පදායක මහත්මයෙක් පැමිණීමට නියමිතයි අපි දේශීය ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා පිළිගන්නවා සංවාදයට ආයුබෝවන් කියලා ඔබතුමාටම ප්‍රවිෂ්ඨය බාර කරනවා තව සම්පදායක මහත්මයෙකු පැමිණීමට නියමිතයි අපි වසන්ත බණ්ඩාර මහත්මයා මේ ඇත්තටම මේ පවතින සංවර්ධන මාවත සහ මේ දේශපාලනකව සවිබල ගැන්වෙනවා යයි කියන මේ ගමන අපිට යන්න පුළුවන්ද මේකට ගමනාන්තයක් තියෙනවද මොකද්ද මේ පාරමීට දර්ශනයක් තියෙනවද ඔබගේ පළමු විග්‍රහය ඔව් ඇත්තටම ගමගමැතිතුමා ඔබතුමා ඔය අහන ප්‍රශ්නය එදිනදා ජීවිතයේ අපිට මුණ ගැහෙන බොහෝ අපේ හිතවතුන් සහ එහෙම ආගන්තුකයන් අහන ප්‍රශ්නයක්. දැන් මහජනයා තුළ සැක සංකාවක් පහළ වෙලා තියෙනවා. මෙහෙම යන්න පුළුවන්ද? සමහරට ඔවුන් ඒක විස්තරාත්මකව කියන්නේ නැහැ. මෙහෙම යන්න පුළුවන් කියන්නේ මොනවද නිවැරදි කරගන්න ඕන කියන එක පිළිබඳ අවබෝධයක් නැතුව වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ට මේ යන විදියට යන්න බෑ කියන එක ගැන යම් දැනුවත්භාවයක් ඇති වෙලා තියෙනවා. බොහෝ පිරිස් ආණ්ඩුවටයි විපක්ෂයටයි දෙකටම බනිනවා. සමහර වෙලාවට හිතනවා ආණ්ඩුවටයි විපක්ෂයටයි දෙකටම හොඳයි ওই පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා රූපවාහිනී මාධ්‍යවල පෙන්වන්නේ නැත්තම් කියලා. ඒ කියන්නේ මේ මුහුණ දෙමින් තියෙන අභියෝගයට සාපේක්ෂව නෙවෙයි පාලකයන් වගේ විපක්ෂයේ හැසිරෙන්න කියන එක මහජනයාට දැනෙන්න පටන් අරන් තියෙනවා. ලෙඩාට දැනෙනවා නම් ලෙඩාගේ ප්‍රශ්නයට සාපේක්ෂව නෙවෙයි වෙදා හැසිරෙන්නේ කියලා. එතනින්ම විශ්වාසය බිඳ වැටෙනවා. ඔහුගේ ජීවිත අපේක්ෂාව පවා එතකොට නැති වෙලා යනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා. අපි දැන් ජනාධිපතිතුමා පවා ඊපෙරදා කියලා තිබුණා. මගේ ප්‍රකාශය විවේචනය කරනව නෙවෙයි. ඒක තුල ගැබ් වෙලා තිබුණේ දැන් අපි රට විවෘත කරා වැක්සින් එක දැන් අපි සාර්ථකව ගහගෙන යනවා. ඒ නිසා අපි දැන් ජවයෙන් වැඩ කරන්න පටන් ගමු කියලා. ඒතර ජවයෙන් වැඩ කරන්නේ කියන්නේ මොකද්ද? මේ අපි මෙතෙක් කරපු දේවල් මේ ආපු පාරෙම තව ටිකක් වේගයෙන් යමු කියන එකද කියන්නේ. ඉතින් පාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් පාර වැරදි නම් වැරදි පාරයක ජවයෙන් යනවට වඩා හිමින් යන එක හොඳයි. අපි ජවයෙන් ගිහිල්ලා ඒත් අපිට ආපහු හැරිලා එන්න වෙනවා. ඉතින් අපි මහන්සියෙන් ජවයෙන් වැඩ කළ පමණින් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි දැක්කා ජනාධිපතිවරණයෙන් පස්සේ තරුණයෝ ස්වේච්ඡාවෙන් කවුරුත් කියලා නෙවෙයි වන වගා ව්‍යාපෘති පාරවල් දෙපස චිත්‍රාඳින පුරන් කුඹුරු අස්වද්දන මහා ආස්වාදයක් අපේක්ෂාවක් ජනිත වෙලා තිබුණා. ඔවුන් තුල තිබුණා ඒ ජවයක්. එවැනි තරුණ පිරිසක්ගේ ආරාධනයෙන් තිරුකුණමලේ පවත්වපු වන වගා ව්‍යාපෘතියකට සහභාගී වුණා. මේ ඔවුන් තුල තිබුණු ජවය සිතා ගන්නත් නොහැකි එකක්. ඔවුන්ම සල්ලි කී හරි එකතු කරලා තියෙන විදියට ඒ වැඩේ සංවිධානය කළා බොහොම ලස්සනට කරා. ඒ කියන්නේ අපි මේ රට වෙනස් කරයි කියලා එහෙම හැඟීමක් ඇති වුණා ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ. දැන් හැබැයි ඒ අපේක්ෂා ක්‍රමයෙන් කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇතිවෙච්ච මේ කෙටි කාලීන අර්බුදයක් මේකට හේතු වෙලා තියෙනවා. හැබැයි කෙටි කාල අර්බුදයෙන් ජය ගැනීම කියන එක ඇතුලේ දැන් මහජනයාට දැනෙන්න පටන් අරන් තියෙනවා. මෙහෙම පුළුවන්ද? මේ වැටිල්ල මේකෙන් අපි
වැටීමෙන් තිබුණ එක තව ටිකක් ලිස්සලා කොන්ද පස්ස බිම යන විදිහට වැටලා තියෙනවා. දැන් මෙහෙම නැගිටින්න පුළුවන්ද නැගිටලා මේ විදිහට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මහජනය අහනවා. අපි මෙතෙක් කරපු දේවල් මේ සංවර්ධන මාවත, අපේ ජීවන ක්‍රමය, අපි කන බොන විදිය මේවා එකක්වත් වෙනස් කරගන්න නැතුව මුකුත් උනේ නැහැ කියලා යන්න පුළුවන්ද? 2009 මේ වගේම සංවාදයක් ආවා. හරි දුකක් ඇති වෙනවා මේ ප්‍රශ්නේ කතා කරද්දී. 2009 අපි අවුරුදු 30ක් ලේ ගංගාවක පීනලා ඈතර වුණා. ලක්ෂ 2ක් විතර ජීවිත පූජා කර අපේ රටේ දරුවෝ. ආරක්ෂක හමුදා සමාජිකයෝ 30000ක් විතර. LTT සංවිධානයේ සමාජිකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ මේ ඔක්කොම අපේ රටේ දරුවෝ. එතකොට ලේ ගංගාවෙන් පීනලා ඇවිල්ලා අපි මුකුත් උනේ නැහැ වගේ සාමාන්‍ය ගඟේ විනෝදයට ගඟට බැස්ස පීනා වගේ අර ලේ තවරුණු ඇඳුම් ගලවලා පැත්තකින් තියලා අලුත් ඇඳුම් ඇඳගෙන පරණ විදියටම වැඩ කරන්න පටන් ගත්තා. මහජනයා විවිධ පාර්ශවවලින් යෝජනා ගෙනාවා. අපි මේ බිඳ වැටුණු සිත්, පෑරුණු සිත් සූපත් කරමු. හරි සහෝදරත්වයේ පාලම ඉදි කරමු, මානසික පාලම ඉදි කරමු කියලා. හැබැයි අපි මානසික පාලම් ඉදි කරේ නැහැ. නමුත් අපි කොන්ක්‍රීට් පාලම් ඉදි කරා. හැබැයි අද වෙනකන් අපි අසමත් වෙලා තියෙනවා මේ මානසික පාලම් ඉදි කරන්න. කොන්ක්‍රීට් පාලම් ඉදි කරාට මේ මධ්‍යම පන්තිකේ වාහන තියන අය වෙනතර වඩා වේගයෙන් ඒ පාරවල ගියාට ඒ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙලා නැහැ. අර මිදි ටික වවන මිනිහට රුපියල් 100 150යි හම්බෙන්නේ. ඒ මිනිහාගේ ජීවිත වෙනස් වෙලා නැහැ. ඒ මිනිහාගේ කෘෂිකර්ම නිෂ්පාදනයට අවශ්‍ය මිල ලැබිලා නැහැ. ඒතර අපි ඒව වෙනස් කරන්න ඕන කියලා අපි හිතන්නෙත් නැහැ. ඒ ආපු විදියටම මේ වේගය විතරක් වැඩි කරලා ජවය විතරක් වැඩි කරලා යන්න පුළුවන් කියලා. ඒතර ඊට පස්සේ අපි බලමු සුනාමියෙන් පස්සේ මට මතකයි එදා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය තමයි එකට මැදිහත් වුණේ. රේල්වේ වෘත්තීය සමිතිය කිව්වා අපි අතිකාල දීමනා වෙනත් දීමනා මොකුත් නැතුව දකුණේ රේල් පාර හදන්න අපි ඉදිරිපත් වෙනවා කියලා. ස්වච්ඡාවෙන් වැඩ කරන මනසක් සමාජයේ ඇති වුණා. පිට රටවල හිටපු විද්වතුන් ඇවිල්ලා මේ රටේ වැඩ කරන්න එහෙම සංවිධාන හදන්න කියලා රජයෙන් ඉල්ලුවා. ස්වච්ඡාවෙන් වැඩ කරන අයගේ ස්වච්ඡා ශ්‍රමය දැනුම හැකියාව ලබා ගන්න ක්‍රමවේද හදන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුණා. හරි. එතකොට මොනවද ඒවට උනේ? අපි එතනින් පස්සේ මොනවද අපි වෙනස් කරගත්තේ? සුනාමියේ විනාශේ ඒක ටික දවසක් ගියාම අපි ආයේ පරණ විදියට පරණ ජීවිතේ පරණ සංවර්ධන මාවත පරණ හිතන විදිය කන බොන විදිය ඔක්කොම පාත්තගෙන යනවා. ඊළඟට දැන් කොවිඩ් වසංගතය. ඒතර අඩු ගානේ සුනාමියේ පාඩම අර ස්විච්චා කියන මනසවත් අපි ඉගෙන ගත්තද? ඉස්ලාම් මොකද කරේ? මේ සුනාමි තත්ත්වයේ යටතේ OT වැඩි කරන්න හරි මොනවා හරි කරන්න කැබිනට් පත්‍රිකාවක් දානවා වෛද්‍යවරුන්ගේ. එතනින් සම්පූර්ණ තත්ත්වය වෙනස් වුණා. එතෙන් දැන් හෙදියන් ඉල්ලනවා, හවල් අය ඉල්ලනවා, ගුරුවරු ඉල්ලනවා, ඔක්කොම ඉල්ලනවා. දැන් වැටුප් ඉල්ලනවා, වැටුප් ඉල්ලනවා. අර්බුදයක තියෙනවා. රජයේ වැරදි නිවැරදි කරගන්න ඕන. ඒක ඇත්ත. අනවශ්‍ය වේදන් කපල ආදර්ශය පෙන්වන්න ඕන. ඒවා සිදු නොවීම වරද තියෙනවා. එහෙත් අර එදා සුනාමිය වගේ ස්වච්ඡාවෙන් වැඩ කිරීමේ මනස මේ අර්බුදයෙන් ගොඩෙනකන් જાතියක් ලෙස. එතකොට විපක්ෂයටත් කැලේ පනින්න බැරි වෙනවා. ආණ්ඩුවටත් නරක හැසිරීම් අයින් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි අපි එහෙම නෙමෙයි කරේ. ඒතර අපි මේ මහා අත්දැකීම් සම්භාරයක් මේ රටේ ජනතාවට තියෙනවා. ඉතිහාසයේ ගත්තාම අපි මහා ආක්‍රමණ 13කට මූණ දීලා ඒවා ජයගෙන මේ ජාතිය පවත්වාගෙන ආවා. හැබැයි අපි ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෙත් නැහැ. ඉතින් ගමගෙමතුමා මේ නරකම අවස්ථාවේදී කියන්න ඕන ජනාධිපතිතුමා හිතන විදිහට ජවයෙන් වැඩ කළ පමණින් යම් පිරිසක් හෝ සියලු දෙනා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ කියන එක ඍජුව කියන්න ඕන. වෙනස් කරගන්න බොහෝ දේවල් තියෙනවා. අපි ඒවා කතා කරමු. සමහර දේවල් හෘද සාක්ෂිය. මිනිස්සු හැටියට ඉවසා දරා ඉන්න පුළුවන්ද කියන දේවල්. සමහර දේවල් අමු ගොන්තක తీරු වැඩ. සමහර දේවල් විද්වතුන් කියලා කියන පටලවාගත්ත මිනිස්සු දෙන ලනු. සමහර දේවල් යහපත් දෙයින් ඒකෙන් ජාවාරමක් කරන්න හදනවා. දැන් මේ කාබනික වගාව කියන ඒ වචනයටත් මම කැමති නෑ. මේ රසායනික බාහිර යෙදවුම් අඩු කරලා අපේ ස්වභාවික ගොවිතැන්කම දියුණු කරන්න තීන්දුවක් ගත්ත ආණ්ඩුව. හොඳ දෙයක්. හැබැයි තීන්දුව ක්‍රියාත්මක කළේ වැරදි ආකාරයට. ඊට පස්සේ මොකක්ද උනේ?
ඒකින් අවස්ථාවක් නිර්මාණය වුණ ජාවාරම් කාරයෝ කීප දෙනෙකුට පිටරටින් මල අපද්‍රව්‍ය ආනයනය කරන්න කාබනික පොහොර කියලා විකාරයක් කරන්න රසායනික පොහොර දිය කරලා කාබනික පොහොර ඉදිරියට ගෙනලා සල්ලි හම්බ කරන්න ජාවාරමක් හදාගත්තා ඒක ඇතුළේ. යුද්ධේ නිර්මාණය කරලා මිනි පෙට්ටි විකුණන්න වෙළඳාමක් හරි හදාගන්න පුළුවන් නම් ඒක බලනවා වගේ. එතකොට මේක මෙහෙම ඔය මහජනයා අහන ප්‍රශ්නේදී මහජනයාත් උත්තරයක් Tamanටම දෙනවා. මෙහෙම යන්න බෑ කියන එක. අපි කාටත් තේරලා තියෙනවා. අපේ ජීවිත සාමාන්‍ය ජීවිතයේදී පවා මෙහෙම යන්න බෑ කියලා. හැබැයි දැන් මේ චෝදනාව ඍජුව එන්නේ ආණ්ඩුවට. දැන් ගරු ජනාධිපතිතුමා ඇතුළු අලුත් ආණ්ඩුවට මේ චෝදනාව වෙනවනේ. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ කතාව ඇතුලේ හැඟවෙන පැත්තක් තේනවා. දැන් පසුගිය මැතිවරණයේදී මේ මා විශාල ජනගහනයක් නැත්නම් ජනකායක් තමගේ ඡන්දේ පාවිච්චි කරලා මේ ආණ්ඩුව හදන්නේ. හැබැයි මේ ආණ්ඩුව නොහැදුවා නම් ඔබතුමා කියන ප්‍රශ්න ටික විසඳෙයි කියලාද? මිනිස්සුගේ දැන් බලාපොරොත්තු වෙන්නේ අපරාධය අපි ඡන්දේ දුන්නේ. අපරාධය මේ ආණ්ඩුව හැදුවේ. අපරාධය මම මගේ ඡන්දේ පාවිච්චි කරේ කියලා හිතනවා. හැබැයි ඒක ඇතුලේ බොහෝ දේශපාලන කණ්ඩායම් විපක්ෂය සහ තව කණ්ඩායම් කියනවා නෑ. මේක එසේ නොවුන නම් අපිට නෑ ඒක සම්බන්ධයෙන් කවුරුත් අවංකව කියන්න ඕන. අපිට පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවන්න බැරි වුණා නම් අද අපිට පස් තමයි කන්න වෙන්නේ. අද මේ රට මහ විශාල අර්බුදයක. අද එහෙනම් මේ දැන් ඉන්න විපක්ෂ නායකතුමා හැම වෙලේම කතා කරන්නේ එතුමාට ආර්ථික න්‍යායක් නම් කිසි දවසක කතා කරනවා මම අහලා නැහැ. භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා නම් මිනිස්සුන්ට නිකන් දෙන විදිය ගැන තමයි එතුමා කතා කරන්නේ. එතකොට දැන් භාණ්ඩාගාරයේ තත්ත්වය අපි දන්නවා. භාණ්ඩාගාරයේ රටේ අයවැයෙන් රාජ්‍ය ආදායම 50%ක්වත් නැහැ. එතකොට මෙවැනි තත්ත්වයකදී එහෙම බෙදන්න සල්ලි හම්බෙන්නේ නැහැ. මේ සංවර්ධන න්‍යාය පත්‍රය වෙනස් කරන්න ඕන. එතකොට ඊට අමතරව මේ අන්තවාදී බෙදුම්වාදී ඉස්ලාමාන්තවාදී බලවේග අද එහෙනම් මේකේ පිණුම් ගහනවා. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මම හිතනවා ජනතාවටත් පසුතැවිල්ලක් නැහැ. අපිටත් ඒ සම්බන්ධ කිසිදු පසුතැවිල්ලක් නැහැ. ඒක නිතා නිවැරදි තීන්දුවක්. දැන් එතනින් පස්සේ නිවැරදි කිරීම කරගන්න බැරි වීම සම්බන්ධයෙන් තමයි මේ පැමිණිල්ල. මේ ආණ්ඩුව එලවන්න ඕන කියලා නෙමෙයි මේ ජනතාව කියන්නේ. ජනතාවගේ පැමිණිල්ල ඇයි දෙයියනේ මේක නිවැරදි කරගන්න නැත්තේ? ඇයි නිවැරදි වෙන්න උවමනාවක් නැත්තේ? එතකොට මේ ප්‍රශ්නේ මෙහෙම අපි බලාපොරොත්තු වුණේ කියලා. බලාපොරොත්තු වෙන්නේ. අපි මහ බැංකු මංකොල්ලයට දඬුවම් දෙන්නයි අපි ආවේ. එතකොට පහුගිය ආණ්ඩුවේ මහ බැංකු මංකොල්ලේ කරපු අයට ඒ ජනාධිපති කොමිසම් වාර්තාව අනුව අල්ලස් කොමිතුමේ නඩු දාන්න පුළුවන් වෙන විදිහට සංශෝධනයක් ගෙනාවා. හිටපු ජනාධිපතිතුමා එතුමාගේ ඒ මොන විවේචන එතුමාට එල්ල කරත් ඒ වැඩේට ඒ දේ කළා. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන්න දුන්නේ නැහැ පාර්ලිමේන්තුවට. හැබැයි මේ ආණ්ඩුවට ගේන්න බාධාවක් නැහැ. අවුරුද්දක් ගියානේ. ගෙනාවේ නැහැ. ඒතර මහ බැංකු මංකොල්ල කරුවන්ට දඬුවම් නොදුන්නා විතරක් නෙමෙයි. මහ බැංකුව මංකොල්ලේට වඩා බරපතල සීනි මංකොල්ලයක් කළා. මහ බැංකු මංකොල්ලෙන් කොල්ල කාගත්තේ රුපියල් මිලියන 15000ක් බිලියන 15ක්. ආර්ථිකයට සිදුවෙච්ච පාඩුව ඊට වඩා ගොඩක් වැඩි. නමුත් ඍජුව මුදල් වශයෙන් කොල්ල කෑවේ ඒ ප්‍රමාණය. ඒකෙන් බිලියන 12ක් බැංකුවල තිබෙනවා දැන් නවත්තලා තියෙනවා. ඒතර 3ක් තමයි උන්ට වියදම් කරන්න පුළුවන් උනේ. හැබැයි සීනි මංකොල්ලේ සයිස් එක කොච්චරද? ඒ වගේ දෙගුණයක්. මිලියන 29000ක්. ඒක සතයක්වත් ආණ්ඩුවට නවත්තන්න බෑ. ඒවා උන්ගේ සාක්කුවල තියෙන උන් ඒවා වියදම් කරනවා. මහජනයාට සත පහකවත් මිල අඩු වුණේ නැහැ. සම්පූර්ණ බදු සහනයේ මේ ජාවාරම්කාරයෝ 4 දෙනෙක් ඉන්නවා. හැබැයි ප්‍රධාන වශයෙන් එක්කෙනෙක් තමයි ඉන්නේ. එතකොට එයාගේ සාක්කුවට. ඒතර ඒක මහ බැංකු මංකොල්ලේට වඩා බරපතලයි. ඒතර ඒක විශාල අපේක්ෂා බංගත්වයක් ඇති වෙන තත්ත්වයක්. එහෙම කොල්ල කරුවන්ට මහජන මුදල් ගසාකණ්ඩ බදු මුදල් ගසාකණ්ඩ ඉඩ දෙනවා කියන්නේ අර ලේ ගංගාවෙන් එගොඩ වෙලා ආයෙත් කඩුව අදිනවා වගේ වැඩක්. මේ මහ බැංකු මංකොල්ලයක් පිළිබඳව මහා සංවාදයක් හදලා ඒකට එරෙහිව ජනමතයක් හදලා අපි මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඊට වඩා සූක්ෂම මංකොල්ලයකට ජාවාරම්කාරයන්ට ඉඩ දුන්නා කියන එක ඉතින් එතන වරදක් කළා තියෙනවා. දැන්වත් ආණ්ඩුවට පුළුවන් මේක සම්බන්ධයෙන් වහාම කොමිසමක් දාලා කවුද මේකට සම්බන්ධ නිලධාරීන් ජාවාරම්කාරයෝ කවුද මේ ජනතාව කිසිසේත් චෝදනා කරන්නේ නැහැ මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට වක් කියන්න ඕන කියලා. හැබැයි ඒක දිහා අහක බලන් ඉන්න එක සම්බන්ධයෙන් අවසානයේ එතුමාට චෝදනාව එල්ල වෙනවා. හරි. සුදු ලුණු වංචාව. ඒවා හරි පිළිකුල් සහගතයි.
මේ මහා අර්බුදයක ඉන්නවා වෙනස් වෙන්න ඕන කියලා ජවයෙන් වැඩ කරන්න ඕනලා කියන ගමන් මේ ඊළඟ මැතිවරණයට සල්ලි හොයාගන්න තක්කඩි වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. ආණ්ඩුවේ උපතිරුපුත් ඉවර කරනවා රටත් අවසන් කරනවා. හරි. ඉතින් මේවා මෙහෙම තියාගෙන මේවා පාපිස්සයටට අතු ගාලා යන්න බෑ. මේ මහජනයා යන් අත්දැකීම් තියෙන ජනතාවක් මේක. මා කිව්වේ මේ යුද්ධයේ ඉඳලා ආපු වර්ධවා ගැනීම පිළිබඳව ආපසු හැරී බලන්න මේ කොවිඩ් වසංගත කාලෙත් මං හිතන්නේ මහජනයාට අවස්ථාව ලැබුණා. හෙමින් හිතන්න. ගොඩක් විවේකී ලැබුණ බොහෝ අයට මේ සංවාද ඇතුලේ. ඉතින් නමුත් ජනමාධ්‍ය පැත්තෙන් ඔබතුමාලා මේ යුතුයකම ඉටු කරනවා. බොහෝ ජනමාධ්‍ය මේ ආපසු හැරී බැලීම ප්‍රත්‍යාවලෝකනය කියන එකට ඉඩ හදන්නේ නැහැ. එදිනදා හමු වෙන දේවල් මොනවා හරි විකුණන්න පුළුවන් දේවල් මහජනයාට දමලා ගහනවා මිසක් ඒක සම්බන්ධ ගැඹුරු සංවාදයක් නැහැ. අපි දැන් බොහෝ විට උගත් පාඩම් සැලකිල්ලට ගනිමින් තමයි අනාගතය පිළිබඳව යම් අනාගත ප්‍රක්ෂේපණයක් හෝ අනාගතය පිළිබඳව අපි පුරෝකථනයන් සහ දේවල් නිපදවන්නේ. දැන් රටක නිෂ්පාදනය ඇතුලේ නොපෙනෙන අස්පර්ශිත දෙයක් තමයි මේ දැනුම නිෂ්පාදනය කියන එක. දැන් මේ પરම්පරාව මේ මොහොතේ නිෂ්පාදනය කරන දැනුම මත තමයි අපිට යැපෙන්න වෙන්නේ ඊළඟ කාල සීමාව තුළ. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේවට අනුව අපි බලන්න ලියවිල්ලක් තියෙනවා. දැන් සෞභාග්‍ය දැක්ම තමයි අපිට අවසානයේ මුණ ගැහිච්ච පත්‍රිකාව. කෙනෙකුට දේවල් පිළිබඳව නිර්ණය කරන්න නැත්නම් විනිශ්චයක් ලබා දෙන්න මහජනයා දැන් විනිශ්චයකරුවෝ බවට පත් වෙලා. කොයි අර දුන්නු පොරොන්දු දැන් අපි දැක්කේ මේ සෞභාග්‍ය දැක්ම වගේ ලියවිල්ලක් ඇතුලේ අපි දැක්කේ අලුත්ම රටක්. අපේ කර්මාන්තද අපේ අපේ සදාචාරාත්මක බව අපේ තිබුණු මනුස්සකම පිළිබඳ ප්‍රශ්නේ. දැන් මේවා ඔක්කොම අපි එකතු කරලා අපි බලාපොරොත්තු හිතාගන්න බැරි තැනක අපි රෝපණය කරලා තිබුණා. ඒක දැන් අර ඒ දාර්ශනිකව අඩුම තරමේ මේ දාර්ශනික වශයෙන් දර්ශනයක් හැටියට අපේ සංවර්ධනයේ හෝ ජාතිය ඉදිරි දැක්ම පිළිබඳව එහෙම පින්තූරයක් අපිට තියෙනවද දැන්? දැන් ඒකනේ අවසාන අන්තිම පින්තූරය. අපි දැන් බලන්න ඕනේ මේ චිත්‍රයේ දැනට මේ පාට කරන්න කලින් මේ සැකිල්ලවත් තියෙනවද කියලා. මේ ගමගමතුමා ඔබතුමා කියන එක ඉතාම නිවැරදි. ඔබතුමා පුද්ගලිකව සමහරවිට අපිත් සමග කියන එකක් තමයි මේ පිටපතක් නැහැ. අපි මහජනයා නළුව තෝරනවා රංගපාණ්ඩ. හැබැයි පිටපත මහජනයා දන්නෙත් නැහැ, නළුවට දන්නෙත් නැහැ. එයා ඇවිල්ලා එයාට ඕන දේවල් රඟපානවා. එතකොට මේ සෞභාග්‍ය දැක්ම කියන එකත් එහෙම සමාජ ගිවිසුමක් නෙමෙයි. සමාජයේ තිබුණු ඉල්ලුමකට අදාළව ඇති කරගත්ත එකඟතාවයක් නෙමෙයි. සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් නෙමෙයි. 1956 ඇති වුණා එහෙම එකක්. ඉතින් පස්සේ මේ රටේ එහෙම ඇති වුණේ නැහැ. ඒක පාර්ශවීය යම් බලවේගයක් මේක ඉදිරිපත් කරනවා. සමහරට ඒකේ බොහොම ලස්සන වචන තියෙනවා, අරමුණු තියෙනවා, හොඳ අපේක්ෂා තියෙනවා. අපිට අපිට ගන්න තියෙන්නේ. ඔව්. හැබැයි ඒවා අපි මන බලන නිර්ණායක එක ඇතුලේ නැහැ. දැන් මේ යන්නේ හරි පාරද කියලා බලා ගන්න බෑ. ලස්සන පොතක් තියෙනවා. ඒක අපේක්ෂා තියෙනවා. අපේක්ෂා හැමදාම හදවතේ තියන් ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒවා ඉටු වෙනවද? එතකොට මේකේ දැන් ගමමෙතුමා මේ කළමනාකරණයේ පිළිගත්ත න්‍යායක් තියෙනවා පැරටෝස් ලෝ කියලා. පැරටෝගේ නීතිය. කියන්නේ 80 වෙනි නීතිය කියලාත් කියනවා. ඒකරු ලෝකේ බරපතල ගැටුම් හරි ප්‍රශ්න හරි අසතුට හරි ජනිත කරන ප්‍රශ්න ගත්තොත් 80ක් ඇති වෙන්නේ 20ක් වැරදි වලින්. ඒතර අපි අර 80ක් වැරදි ගැන කරදර වෙනවට වඩා ඉස්සලම නෙමෙයි 20ක් වැරදි ගැන කරදර වුණොත් අපිට 80ක් සතුටු කරන්න පුළුවන් වෙනවා. හරි. එතකොට දැන් අපි ප්‍රමුඛතාවය තෝරා ගැනීම. දැන් මූලික ප්‍රශ්න ප්‍රමාණයක් මේ රටේ දැවෙන ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ රටේ හිතන්න මේ නිෂ්පාදන පද්ධතිය මේක සම්පූර්ණ පරාදීන පද්ධතියක්. මේක නඩත්තු කරගෙන යන්න බෑ. මේක කඩා වැටුනම සමස්තය කඩා වැටෙනවා. මේ විශේෂයෙන් මේ පවතින ගෝලීය තත්ත්වයට ගෝලීය කඩා වැටීමත් එක්ක ඒක බරපතල කඩා වැටීමක්. දැන් කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් ඒ ආනයනික පොහොර සහ කෘෂි රසායන මත යැපෙන්නේ නැති කෘෂි කර්මාන්තයක් ගැන සිතපු එක හොඳ දෙයක්. ඒකේ පරාදීනත්වයෙන් ගලවා ගැනීමේ යම් අපේක්ෂාවක් එකෙන් පෙන්නනවා. හැබැයි අපේක්ෂාව තිබූ පමණින් අපි ගන්න ක්‍රියාමාර්ග වලින් ඒව ප්‍රතිඵලදායක නැත්තම් අපේක්ෂාව ඉටු වෙන්නේ නැහැ. දැන් පොහොර කතන්දරය ගත්තොත් එතකොට අපේ කෘෂි නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයෙන් ගලවා ගැනීම සඳහා ගත යුතු ප්‍රධාන තීන්දුවක් ඒ ගත්තා. හැබැයි ඒක අවුරුදු 2-3ක් අතර හිමීට ගොවියා මේකට නම ගන්නකම් ගොවියා එකඟතාවයේ ගන්නකම් ඒක ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා නිශ්චිත සැලසුමක් හදලා නැහැ. ඒකට මේක ඇතුලේ ජාවාරංකාරයන්ට කාබනික පොහොර රසායනික පොහොර වෙනකොට කාබනික පොහොර ආනයනය කරනවා.
එහෙනම් මොකද එතන පරාධීනත්වයෙන් ගැලවීමක් තියෙනවද? නෑ. ඒක වෙනුවට මේක ආනයනය කරනවා. එතකොට ඒක ඇතුළේ ඒ ගත්ත උත්සාහයත් අවසානයේ නතර වෙන්නේ වෙන තැනකින්. එතකොට කෘෂිකර්මාන්ත දැන් පරාධීනත්වයෙන් ගැලවෙන්න නම් දේශීය නිෂ්පාදන පද්ධති අවශ්‍ය යෙදවුම් අපි දේශීයව නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම නොකරපු රටක් නෙමෙයි මේක. ඉතියෝපියා හරි සොමාලියාව හරි නෙමෙයි. ඉතියෝපියා දැන් අපිට හොඳ ඉතියෝපියාව සමාවෙන්න ඕනේ ඉතියෝපියාව ගැන කිව්වට. ඉතියෝපියාවේ මිනිස්සු දැන් අපිට වඩා බොහොම දියුණු විදිහට වැඩ කරන පාලකයෝ නිලධාරී. එතකොට අපි මහා විශාල බීජ ව්‍යාපෘතියක් නඩත්තු කළා. මම මේ නිෂ්පාදන පද්ධතිය ගැන කෘෂි නිෂ්පාදන පද්ධතිය ගැන කියන්නේ. මහා දියුණු කෘෂි ව්‍යාපෘති නිලධාරී සේවයක් තිබුණා. මහා පර්යේෂණ ජාලයක් තිබුණා. අද ඒව ඔක්කොම කඩා වට්ටලා නිලධාරීන් ටයි දාගෙන ඔෆිස් වල වාඩි වෙලා ඉන්නවා. හරි. ෆීල්ඩ් එකේ බීමේ ඒ වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ආදර්ශ ගොවිපළක් දකින්න නැහැ. මේ පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට පනත හදලා දුන්නේ පොල් ඉඩම් අක්කර 30000ක් විතර දුන්නේ සත්තු හදලා මහජනයාට දෙන්න. දැන් මොකද කරන්නේ? දැන් ඒකේ තියෙන ඉඩම් අක්කර 2000 කීය පෙරද පුද්ගලික අංශයට දුන්න අපිට කරගන්න බෑ කියලා. කරගන්න බෑ කියන මොකෙක් හරි එකෙක් ඉන්නවනම් සභාපති හරි මොනවා හරි ඒ මිනිස්සයා අයින් කරලා කරන්න පුළුවන් කියන මිනිහෙකුට දෙන එකනේ කරන්න ඕනේ. ඒක එහෙමත් නැහැ. ඒ පුද්ගලයා වෙනස් කරන පමණින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතනට ප්‍රතිපත්තිය හදලා එතනට පෙළඹවීම ඇති කරන්න ඕනේ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ අර ප්‍රමුඛතාව තෝරාගත්තොත් තෝරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අර 80ක් ප්‍රතිඵල ලැබෙන 20 මොකක්ද කියලා. විශේෂයෙන්ම අර්බුදයකදී අපි බොහොම හොඳට ඉන්න වෙලාවක නම් අපිට ඔය 100ම කරන්න මහන්සි ගන්න පුළුවන්. හැබැයි අර්බුදයකදී සම්පත් සීමා වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙද්දි අර 20 හොයා ගන්න ඕන. රටේ බහුතරයක් ජනතාවට යහපත සිදු වෙන මධ්‍යම පන්ති රජයෙන් පඩි ගන්න අයට ඒ අයට කොහොම හරි තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්න පුළුවන්. ඒතර සමාජයේ පහළ ස්තරවලට නිෂ්පාදන පද්ධතිය නඩත්තු කරන මිනිසුන්ට කර්මාන්ත කරුවන්ට දැන් අද බලන්න අපි එකින් එක කතා කරමු. ඒ නිෂ්පාදන පද්ධතිය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම. දැන් හිතන්න කර්මාන්තකරුවෝ විශාල පිරිසක් දේශීය කර්මාන්තකරුවෝ කුඩා සහ මධ්‍යම පරිමාණ කුඩා කර්මාන්තකරුවා තමයි මධ්‍යම වෙන්නේ. මධ්‍යම තමයි මහා පරිමාණ වෙන්නේ. ඒතර කුඩා එකාට නැගින්න බැයි නම් එයාට මධ්‍යම වෙන්න බෑ. මධ්‍යම වෙන්න බැරි එකාට මහා පරිමාණ වෙන්න බෑ. ඒතකොට දැන් ණය සම්බන්ධයෙන් මීට වසර 10කට 15කට කලින් 30 26 25 24 පොලි ආය කරා බැංකු. ඒතර දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මහජනයාට ගෙවන්නේ 2%යි ඉතුරු කිරීම. මහජනයාගේ සල්ලි අරගෙන අර ණය දීපු මිනිස්සු මේ රටේ නිෂ්පාදනයක් කරන කර්මාන්තකරුවගේ අර පරණ පොලියම ආය කරනවා. ඒතර මොකටද මහ බැංකුවක්? මොකටද භාණ්ඩාගාරයක්? මොකටද මේ නිලධාරීන්ට පඩි ගෙවන්නේ? මේක වෙනස් කරන්න ඕන. බැංකු පොහොසත් කරලා කවදාවත් කර්මාන්තකරුවෙක් නැගිටවන්න බෑ. ලෝකේ බැංකුව නම් වැඩිම ලාභ ලබා ගන්න කිසි දවසක ඒ රටේ කර්මාන්තකරුවට නැගිටින්න බෑ. ඒතර එවැනි සරල දේවල් හරි. ඒවා සරල නෙමෙයි. ඒවා පොඩි මැදිහත් වුණාට මැදිහත් වීම වුණාට මහා ප්‍රතිඵල ලැබෙනවා. දැන් මේවා කෙසෙවක් ඔබේ ජන ජීවිතයෙන් වියුක්තව පවතින දේවල් නෙවෙයි. දෛනිකව ඔබ මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක බද්ධ වෙච්ච කාරණා. ඒ නිසා ඔබ මේ මොහොතේ හුස්ම ගන්න වෙලාවේ අපිත් එක්ක මේ වැඩසටහන නරඹන වෙලාවේ ඔබ හිතන දේ නැවත නැවත ඔබ සිතනකොට මේ හැම ප්‍රශ්නයක්ම මේ දේශපාලන සංවර්ධන ආර්ථික පිටපතක් එක්ක බද්ධ වෙලා තියෙනවා. මේවා නිවැරදිව හඳුනා ගැනීමෙන් මේවා නිශ්චය කර ගැනීමෙන් මේවා වෙන්වෙන්ව කල්පනා කිරීමෙන් අපිට මේ දේශපාලනයේ න්‍යෂ්ටිය මුණ ගැහෙනවා. එතකොට අපිට තේරෙනවා අපි කොහෙද මේ යන්නේ කියලා. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මේ රට කොතෙන්ටද මේ ගෙනියන්නේ? රට ගෙනියනවා කියන්නේ අපි ගෙනියනවා ඔබ මා ගෙනියනවා කියලා. ඒකට අපේ ජීවිතවල මීට වඩා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ජීවිතයක් නේද අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ ගෙවන කෙටි කාලය අපේ ජීවිතේ හරිම කෙටි වෙනත් දේවල් එක්ක සංසන්දනය කරනකොට අස්තීර ජීවිතයක් වසංගතේ එක හොඳටම අපිට කියලා දුන්න ඒ ධර්මතාවය. කෙසේ වෙනවත් මේ කෙටි ජීවිත කාලය අපිට කළමනාකරණය කරගෙන සන්තෝෂයෙන් ඉන්න පුළුවන් විදිහට අපේ ජීවිතයේ සැලසුම හදලා දෙන්න. ඉතින් අපේ ඒ රටේ සැලස්ම කොයිතරම් දුරයිද අපිට. ඒ නිසා අපි හිතමු හිතලා විතරක් බෑ. අපිට තාම හයිය තියෙනවා අවසන් විශ්වාසය ඔබ අපේ ජනතාවයි මේකේ සංවර්ධනයේ මේ ප්‍රධාන නිමෙවුම් කරුවා. ඒ නිසා ඔබ තමයි අපේ ජීවිතේ අවසන්ම බලාපොරොත්තු අපි ඔබ සහ එක්ව අප ඔබ එක්ව
මේ අනාගත ගමන හොයමු දිනමු. අපි යනවා නින්නාද සජීවී සංවාදයේ සමග ඔබ එක් වෙන්නේ. ඔබ නැවත නින්නාද සංවාදයේ සමග පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට ගෙන යා හැකිද? ඔබයි අපිටත් අනාගතයක් තියෙනවද? දැන් බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ රට විවෘත වුණායින් පස්සේ හැමෝම කියන්නේ මේ රටින් ගොඩාක් දෙනෙක් මේ රට දාලා යයි කියලා. හැබැයි මේ රට බොහොම වටින රටක්. හැබැයි මේ රට හදන්න ඉන්න මිනිස්සු කොයිතරම් වටිනවද නැද්ද කියන තීන්දුව කවුද ලබා දෙන්නේ? කවුද විනිශ්චය ලබා දෙන්නේ? කවුද අපිට ලකුණු දෙන්නේ? කවුද අපි ඔසවා තබන්නේ හෝ පහත් කොට සලකන්නේ? මේ සියල්ල දේශපාලනිකයි. ඒ නිසා තමයි අපි වැඩි වැඩියෙන් මැතිවරණය ඉක්මවපු නැත්නම් මැතිවරණ මනෝභාවයේ ඉක්මවපු දේශපාලන කියවීමක් අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ. ඒ නිසා අපි සියල්ල තීන්දුව කරන්නේ මැතිවරණයකින් කියලා කල්පනා කළොත් අපි හිතාගන්න බැරි විදිහට පරදිනවා. හැබැයි ජනතාව දිනන සැලැස්මකට රට ගෙනියන්නේ කොහොමද කියන තැන හිටියොත් අපේ දේශපාලන ඉලක්කය ටිකක් ඈතට යනවා. ඒ නිසා හැමදාම ඒ සටන අනවරත අර්ගලය ඇතුලේ අපි ජීවත් වෙනවා. අපි නැවත සංවාදයට අවතීර්ණ වෙනවා. ඔබට ආරාධනා කර සිටිනවා 066 22 636 ඔබට එන්න පුළුවන් මැදිරියට. ඔබ එන්නතුරු සංවාදයේ අපි ගෙන යනවා. තවත් එක අසුනක් අපිට පිරවීමට නියමිතව තියෙනවා. එතුමනුත් පැමිණතුරු අපි සංවාදයේ දිගටම කරගෙන යනවා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් සැබවින්ම අපි ඔබතුමන් හොඳ ආරම්භයක් අපිට ලබා දුන්නේ මේ සමස්ත හතර දිසාවෙම සහ හතර දිසාවෙ විතරනේ උඩ යට හැමතැනම තියෙන ප්‍රශ්න මේ හැබැයි මේ ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂාව ජනතාව ජයග්‍රහණය කළා. ඒතකොට දැන් මේ කියන චෝදනාව ජනාධිපතිතුමා ගැලවෙනවද? එතුමා මේ ආදර්ශය දීලා නැද්ද? දැන් මේ රටේ තියෙන දැන් තත්ත්වය සහ මේ එතුමන් මේ රටේ බලයටපත් වූ දා ඉඳන් එතුමන්ගේ මේ ජීවන රටාව එතුමන් දරන උත්සාහය දැන් මම මේ කියන්න උත්සාහ කරන්නෙම හොඳ තීන්දුව ටිකක් ගත්තා. ඒ ගන්න ඒ යහපත් තීන්දුව අවසානයේ සවුත් වෙනවා වගේ එකක් වෙනවා නිකන්. මේ එකම මේ සවිසනිත රටක් පිළිබඳ සංකල්පේ මොනවා හරි තහනම් කිරීම සම්බන්ධ සංකල්ප මොකද්ද මේකේ මූලය? ගමගමතුමා මා දන්නා පරිදි නම් ජනාධිපතිතුමා ඒ ආදර්ශය දීලා තියෙනවා. සාධාරණ ප්‍රමාණයකින් සහ දෙමින් සිටිනවා. දැන් මේ අවුරුද්දෙත් බජට් එක ජනාධිපති කාර්යාලයේ බජට් එක විශාල වශයෙන් කපා හැරලා වියදම් අඩු කරලා ආදර්ශයක් දීලා තියෙනවා. එතුමා තමන්ගේ පුද්ගලික ගෙදරේ ඉන්නේ පුද්ගලික ජීවිතෙත් සරල විදියට ගෙවනවා කියන එක සම්බන්ධයෙන් තමයි අපිට තියෙන අවබෝධය. එතුමාගේ භාර්යාව සම්බන්ධයෙන්ුත් සමාජයේ තියෙන මතය එවැනි එකක්. සාධනීය මතයක්. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන පවුලක් හැටියට. ඉතින් එතුමා ආදර්ශය දීලා තිනවා අපි ඒක අගය කරනවා. අගය කරන ගමන් කියන්නේ එහෙම තමා පුද්ගලිකව ආදර්ශය දීමෙන් පමණක් මේ සමාජයට මහා බලපෑම කරන්න බෑ. මේ අනික් ඇමතිවරු, മന്ത്രിවරු, රාජ්‍ය නිලධාරීන් කරන ඒ විකාර නවත්තන්න ඕන මේ වෙලාවේ. දැන් මේ ඔබ හිතන්න අර මහා අමාරුම වෙලාවේ වාහන ආනයනය කරන්න මේ යෝජනාව ගෙනාවා. ඒතර මේ മന്ത്രിවරුන්ට පුළුවන් දේ වාහන අරගෙන ගමට යන්න. එතකොට ඒ වගේ ඒවා අතරම ගොන් තකතිරු වැඩ. ඒවා හරනම් මේ മന്ത്രിවරු කියන්නේ බුදුහාමුදුරුවෝ අපිට නම් මේ වෙලාවේ වාහනේ එපා අපිට බෑ මේ අලුත් වාහන වල මේ වෙලාවේ යන්න. ඔව් පයින් ආවේ නැහැ නේ බයිසිකලේ ආවේ නැහැ නේ. මේ තිබුණු විදියට මේ ටික හරි යනවයි කියන එක මේ එහෙම එකක් හැදෙන්නේ නැහැ. එතුමා තනියෙන් ආදර්ශය දෙනවා ඒක වැඩක් නැහැ. වැඩක් නැහැ නෙමෙයි ඒක වැදගත්. හැබැයි එතනින් එහාට යන්න අතර මහා සාධකයට ඒක බලපෑමක් නැහැ. එතකොට මහා සාධකේ ඒ විශේෂිතය තියෙනවා. හැබැයි ඒක පොදු සාධකයේ බවට පත් වෙලා නැහැ. හැබැයි ඒක තිබුණා රාජ්‍ය නිලධාරීන් ගත්තම මොන තරම් අලුත් වාහන මිලදී ගත්ත පහුගිය කාලේ. මේ දැන් මේ පොඩි සීමාවක් පැනවිලා තියෙනවා. එතකොට හැබැයි දැන් වසබණ්ඩාර මහත්තයා ඔබ කියන තර්කයක් හැටියට සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි තව තර්කයක් දැම්මොත් දැන් අපේ ගැටලුව එක තැනක තියෙද්දි ඒ ගැටලුව තව තැනක හොඳ සරල ජීවිතයක් නඩත්තු කරුවා කියලා මේ මහා ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් මේ එක පැහැදිලි ඉතා පැහැදිලි. අපි එහෙමනම් අපි එහෙනම් මේ විහිළුකාර වෙනවා සමාජයේ මේ වගේ පොඩි ආදර්ශ වලින් මේ මහා ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් කියලා නෙවෙයි මේ කියන්නේ. මේක මූලික දෙයක්. මහජනයා වෙනස් කරන්න නම් මහජනයා වෙනස් වෙන්න පොළඹවන්න නම් පාලකයෝ ඒ ආදර්ශය දෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. ඒ ආදර්ශය දුන්න කියලා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒක
මූලික පූර්ව කොන්දේසියක් පමණයි. අපි ගෙදර තාත්තා ආදර්ශයක් දෙන්නේ නැත්නම් දරුවන්ට දරුවන්ගෙන් පුළුවන් දේ වෙනස්කම් බලාපොරොත්තු වෙන්න. අපි පුද්ගලික ජීවිතයේදී අපි ආදර්ශයන් දෙනවා නම් තමයි දරුවන්ට අපිට අවවාද දෙන්න පුළුවන් වෙන්නේ. මට මොහොතකට අවසර දෙන්න 066යි 22යි 83යි 686 අපි ඔබට සමීප වෙලා ඉන්නවා. ඇමතුමකට යනවා අයබෝන්. ආයුබෝවන්. ඔව් අයබෝන්. ආයුබෝවන් මහත්මයා මේ දැන් මේ ඔබතුමාලගේ වැඩසටහන මම හැමදාම බලනවා අහනවා. ඉතින් මේ දැන් ඔබතුමාලගේ දැන් මේ ඔබතුමාලගේ වැඩසටහන සම්බන්ධ වෙන උගත් මහත්මයෙකුත් සඳහන් කළා මේ අර පසුගිය මේ විපක්ෂයේ ඉන්න කුඩලෙක් රට පාලනය කළා නම් අපිට කණ්ඩ වෙන්නේ පස් කියලා. ඒකට දැන් ඉන්න පාලකයෝ අපිට කරන දෙයින් අපිට කණ්ඩ වෙන්නේ පස්නේ. එතකොට ඔය පිළිබඳව කතා කරන්න ගියොත් මහා ලොකු අවුලක් වෙන්න දාන්නෙත් නෑ නම් යන්නේ බෑ. දැන් අපිට දැන් පෝර ප්‍රශ්න ඊළඟට දැන් ආර්ථික ප්‍රශ්න මේ සේරම තියෙද්දී දැන් මේ දැන් ඉන්න පාලකයෝ අපිට කරලා තියෙන අපරාධ වලට හරියට ගහෙන් වැටිච්ච මිනිහට කොන යනවා වගේ. දැන් මේ ආර්ථික ප්‍රශ්න එක පිට එද්දී දැන් මේ පෝර පස්සෙත් මේක निराකරණය කර ගන්න ඕනේ ක්‍රමානුකූලව. ඒක නිසා මේ පාලකයෝ මේ රට පාලනය කළාට මම ගන්නේ මේ 77න් පස්සේ රට විනාශ මුඛයටම පත් වෙලා යනවා. ඒක නිසා ඔබතුමල්ලා මේ අපිට පස් කණ්ඩ වෙන කතාවල් ඒ මොකොත් වැඩක් නෑ. අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ දැන් අපිට වෙන විකල්පයක් හොයාගන්න වෙනවා. මොකද අපිට නැත්තම් අපිට පිටරට සුද්ධකට රට පාර දෙන්න වෙයි. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් පත් වෙලා තියෙන්නේ. හරි. ඔබතුමල්ලා මේ පිළිබඳව මේ අපි නිරන්තරයෙන් කතා කළාට වැඩක් වෙන්නේ නෑනේ. ඒක නිසා මේ දැන් පාලකයෝ මේ පිළිබඳව ඔබතුමාලා පුළුවන් නම් මේ පාලකීන්ට මේ පිළිබඳව අවධානය යොමු කරවන්න. මේ ගොවියන්ට මේ කරලා තියෙන අපරාධය විනාශය මේ ජම්බාන්ටක තියෙන අද තත්ත්වය. ඔව්. පැහැදිලි. බොහොම ස්තුතියි. 066 22 83 689න් අපි ඔබට සමීප වෙලා ඉන්නවා. ඉතින් අපි කල්පනා කරන්නට අවශ්‍යයි දැන් මේ මොහොතේ ජනතාවට බොහෝ ගැටලු තියෙනවා, බොහෝ කලකිරීම් තියෙනවා, බොහෝ සිත් වේදනාවන් තියෙනවා. කෙසේ වී නමුත් මේ අපේ පුරුදු දේශපාලන හැසිරීම තමයි අපේ මහජනයාගේ දේශපාලන හැසිරීම පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඔහුගේ ඡන්දදායකයාගේ හැසිරීම විනිශ්චයට ලක් කරොත්, කිසියම් පරීක්ෂණයක් කළොත් ඔහු විසින් තෝරාගෙන තියෙන්නේ කිසියම් වූ වැඩපිළිවෙලක් නෙවෙයි, පුද්ගලයෝ නැත්නම් පුද්ගලයෝ කණ්ඩායමක් තෝරගෙන තියෙනවා. ඉතින් මේ පුද්ගලයෝ කණ්ඩායමක් තෝරගෙන මේ පුද්ගලික දේවල් මත අපි රට බාර දීපුවම අපිට අපේ සාර්ථක ඉලක්කයන් කරා යන්න පුළුවන්. කෙසේ වී නමුත් පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට ගෙන යා හැකිද කියන මාතෘකාවයි අපි කතා බහ කරමින් ඉන්නේ. අපි වාසනාවට අපි ආරාධනා කරලා තිබුණා මහාචාර්ය සමන් වීරක්කොඩි මහත්මයාට. එතුමන් මේ මොහොතේ මැදිරියට පැමිණියා. අපි එතුමන්ව පිළිගන්න කැමතියි අයවන් කියලා. අපේ නමුත් අපි නැවතිලා සිටියේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා ළඟ. එතනින් පස්සුව මම ඔබ ළඟට එන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ වසන්ත බණ්ඩාර මහත්මයා ජනතාවගේ මනෝභාවය මේ මට තමයි මුතුන්ට ගිහිල්ලා මම එන්නම්. චමින්ද මහත්මයා මතුගමින් ඔබ අපිට කතා කරන්නේ අයබෝන්. අයබෝන්. ඔව් චමින්ද මහත්මයා කතා කරමු. උපාලි ගමගේ මම හැමදාම මේ වැඩසටහනට මම සම්බන්ධ වෙනවා. ඉතින් මගේ ප්‍රශ්නේ මම යොමු කරන්නේ අපේ වසන්ත බණ්ඩාර මැතිතුමන්ට. දැන් අර කලින් කතා කරපු මහත්මයා කියපු දේ සහ අපේ උගත් විද්වත් මැතිතුමන් කියන දේ හරි ඉතින්. හැබැයි මේ ඒකේ ගැටලුව තියෙන්නේ කෘෂිකර්මාන්තයේ දැන් මේවට කඩා වැටලා තියෙන්නේ. අපි කියන්නේ ඒක තමයි විකල්පයක් මේකට ඕනේ. රසායන පෝර නැත්තම් මොකක් හරි අදාළ පෝර මොකක් හරි ඕනේ. ඒකනේ මම අද මතු කරන්නේ ඊගාව ප්‍රශ්නේ අර අද පාර්ලිමේන්තුවේ කතා කරනවා මේ ටියුනඩේෂන් මැතිතුමා ගැන අනුර කුමාර දිසානායක මැතිතුමා. කතා කරද්දී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියනවා මේ ඕක ගැන කතා කරන්න එපා මේ ඕක දැන් අධිකරණයේ විභාග වෙන නඩුවක් කියලා. ඊට පස්සේ ගරු කතානායකතුමත් මැදිහත් වෙලා කියනවා ඕක නවත්තන්න ඕක කතා කරන්න එපා කියලා. ඒතකොට අනුර කුමාර දිසානායක මැතිතුමන් මේක කතා කරා. ඇයි ටියුනඩේෂන් මැතිතුමා ගැන කතා කරද්දී අරගොල්ලෝ විරුද්ධ වෙන්නේ කියන එක ගැන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට අන්න ඒකට පොඩි උත්තරයක් ඕන අපේ මේ මැතිතුමන්ගේ. බොහොම ස්තුතියි. ඔව් ස්තුතියි ඔබතුමන්ට.
බිඳුව 66 22 83 688 ඔබට මැදිරියට එන්න පුළුවන්. වසන්ත බණ්ඩාර මහත්මයා මේ තෙරුනඩේෂන්ලට වඩා බරපතල හොරු මේ ආණ්ඩුවේ හිතවතුන් අතරත් තියෙනවා ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. මේ ඩොලර් මිලියන 100 ගානක හොරකමක් කියන්නේ හොරකමක් හොරෝ එතුමාගේ දේපලක් අයිතු හෝ යුතු හරි ඒක මහා මුදලක් නෙවෙයි මේ රටේ මේ හොරකම් කරලා තියෙන මුදල් වල හැටියට මා කිව්වේ අර සීනි ජාවාරම්කාරයෝ මහ බැංකු මංකොලයට වඩා මුදලක් බදු මුදල් කොල්ල කෑවා කියලා. ඒතර දැන් මේ එහෙම ගත්තොත් එමේ ඉතින් මේක ඕනවට වඩා කතා කිරීමෙන් වෙන්නේ අර එහෙනම් මේකද ලොකුම හොරකම මේ රටේ වෙලා තියෙන්නේ කියලා. එහෙම වෙන්න බෑ. මොකද කතා කළ යුතු කතා කළ යුතුයි. නෑ කතා කළ යුතුයි. මම කියන්නේ මේක මීට වඩා හොරු අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ මේ රටේ. මෙච්චර වැටෙන විදිහට දැන් අර ඩොලර් ගේන්න දැන් පනත සංශෝධනය කරේ. මොකද්ද? මූල්‍ය පනත සංශෝධනය කරා. ඒක හරිම ආචාර ධර්ම විරෝධී පනතක්. ඒ කියන්නේ සමාජයේ යම් කළු සල්ලි සුදු කරන්න අවස්ථාව දෙන්න ඕන එimhe ලෝකේ කරලා තියෙනවා. ඒව සමාජ යහපතට යොදා ගන්න බව සහතිකයක් තියෙනවා. එතකොට කමක් නැහැ. ඒතර තමයි ඒක සුදු වෙනවා කියලා කියන්නේ. දැන් මොකද්ද කරේ? මේ පනතෙන් කරේ ඒ සල්ලි බැංකුවක දැම්මත් ආයෝජනයක්. ඒ සල්ලි වලින් ඉඩමක් මිලදී ගත්තත් ආයෝජනයක්. ඒ සල්ලි වලින් කොටස් මිලදී ගත්තත් ආයෝජනයක්. එහෙම නෙමෙයි. අරවා සුදු වෙනවා කියන එක ඒ සංකල්පයේ ලෝකේ පිළිගන්නේ ඒවා වෙළඳ පොළට භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් රැකියාව උත්පාදනය කරන රටේ තාක්ෂණයට හෝ වෙනත් ප්‍රගමණයට උදව් වෙන ක්‍රියාවලියකට ආයෝජනය කරොත් විතරයි. වාගේ හොර සල්ලි ටිකක් ගෙනල්ලා බැංකුවට දාගත්තාම ඒක සුදු කිරීමක් නෙවෙයිනේ. ඒතර මෙන්න මේ වගේ ජාවාරම්කාරයන්ගේ සල්ලි වලට මේ ඒවා සුදු කරන්න වෙන්න පුළුවන් මේක කරේ. ඒ නිසා මේ එක කේස් එකක් අරගෙන ඒක තමයි මහා ප්‍රශ්නය කියලා කතා කරන එකත් වැරදි. ඊට වඩා ප්‍රශ්න තියෙනවා කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. මේ මහා ප්‍රශ්නයෙන් කොටසක්. මහා ප්‍රශ්නයට ලඝු කරන්න හැදුවොත් මේ එක ප්‍රශ්නයකට මහා ප්‍රශ්නය ලඝු කරන්න හැදුවොත් එතනත් වරදක් සිදු වෙනවා. අර ප්‍රේක්ෂකයෙකුට උත්තරයක් මම දෙන්න ඕනේ නේද ඒකට? ඔව් කමක් නැහැ. ඔව් එතුමන්ලා දෙන්නම ඒ කියන ප්‍රශ්නේ සාධාරණ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ අපි දිගටම මේ දැන් පාලකයන් පුද්ගල චරිත කෙරෙහි විශ්වාසය තබමින් තමයි මේ අපි ආපු ගමන වෙනස් කරන්න වෙනවා. ප්‍රතිපත්තිමය පදනමක පදනමක් මත සමාජ පෙරළියකට අවතීර්ණ වෙන්න අවශ්‍යයි. එතුමා කියවනේ වෙනසක් ඕන කියලා. වෙනස අන්න ඒක. තවත් චරිත මත දැන් අපි ගෝඨාභය රාජපක්ෂ කෙරේ චරිතය මත මේ රටේ මිනිස්සු මහා අපේක්ෂාවක් තිබ්බා. එතුමා යුද්ධයේ දීර්ඝ කරු භූමිකාවත් එක්ක ඒ අපේක්ෂාව ඉතාම සාධාරණයි. හැබැයි එහෙම තනි පුද්ගලයන්ට වැරදි පාරක යන ගමන් මේ මහා විනාශ කරන්න බෑ කියන එක දැන් ඔප්පු වෙලා තියෙනවා. ප්‍රතිපත්තිමය උපාය මාර්ගික වෙනස්කම් ටික නොකළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වඩා මහා චරිතයක් අපි කොහෙන් හරි හොයාගත්තත් චරිත 4-5 කරන් එකට අඹරලා හදාගත්තත් ඒත් මේක බෑ. ඒ නිසා මේ ප්‍රතිපත්තිමය පදනම උපාය මාර්ගය මේක ගමගේ මතුව මම දන්නවා මම කල්නුත් කියලා තියෙනවා මේ ආණ්ඩුව ගත්තොත් එහෙම මේ ආණ්ඩුව ස්විච් එක හොයාගන්න නැතුව ලයිට් කණුවට නැගලා වයර් කපලා ගැට ගහලා ලයිට් එක දාලා ආයි බහැලා ඊළඟ කණුවට නැගලා දැන් ඔය ජනාධිපතිතුමා කියන්නේ ජවයෙන් වැඩ කරන්න කියලා ඒකයි ස්විච් එක තියෙනවා එක පෑන් පාරින් කරන්න පුළුවන් දේවල් තියෙනවා මා කිව්වේ අර මේ කර්මාන්තකරුවෝ ණය සාගරයක ගිලිලා ඉන්න එමිසු ටික ගොඩ ගන්න බැංකුවත් වටන්න නැතුව ක්‍රමයක් තියෙනවා දැන් ඉතුරුලා තියෙන ප්‍රාග්ධනයේ ණයවල අද තියෙන පොලියට ඒව නැවත සකස් කරන්න බැංකුව කඩා වැටෙන්නේ නැහැ සාධාරණයි ඒක. මොකද අද මහජනයෙන් ගන්න රුපියල් 102 නම් මහජනයට ගෙවන්නේ. බැංකුව කොහොමද අර තියෙන ප්‍රාග්ධනයට කර්මාන්තකරුවාගේ රටේ ආර්ථිකයට දායක වෙන මිනිහාගේ ණයට 124 පරණ පොලිය ආය කරන්නේ කොහොමද? ඒකට මොකක්ද ඕනේ? පෑම් පාර විතරයි ඕනේ. අපි පැහැදිලිව කතා බහ කරමු දැන් මූල්‍ය වෙළඳපොලේ අර්බුදය සහ මේ අර්බුදය හේතු කොටගෙන තව ප්‍රශ්න රාශියක් පහළ සමාජයේ ඇති වෙලා තියෙනවා. අපි මොකද්ද කියලා හොයමු කතා බහ කරමු 066 22 83 688 කෙනෙක් ඉන්නවා දුරකථනයේ අයබෝන් කෑගල්ලේ විරසිංහ මහත්මයා අයබෝන් ඔව් ඔබතුමා රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා ඔව් සර් කතා කරනවා මා සමග දුරකථනයේ ඔස්සේ කතා බහ කරමු. හොඳයි. සර් මං කුඩාසේවති මේ කෑගල දිස්ත්‍රික්කේ. ඔව්. මේ අපි දැන් ගිය අවුරුදු ගිය මාසෙම මාස 3කට කලින් ආදායම රුපියල් 35000 විතර ගත්තා.
දැන් රුපියල් 12000ක් විතර වගේ වෙලා මේ ආදායම අඩු වෙලා. අපි ළඟ වැඩ කරන කුෂිකර්මයට වැඩ කරන දෙමළ අය. ඒ අයට දැන් වැඩ සස්තාව දෙන්න විදියක් නැහැ. ඊටම දුෂ්කර ජීවිතයක් ගත කරනවා මේ රසායනික පොහොර නැතුව. වර්ණාසක නැහැ. ඊටමත්ම ගැටලුකාගතයි. ඔබතුමාලා මේක මේ ඊළඟ දිනවල දැනුවත් කරන්න කියලා මම කාටද ඉල්ලනවා. ඔව් අපි තාක්ෂණික උපදෙස් ලබා දීම මෙසේ සිදු කරන්න පුළුවන්. කෙසේ වී නමුත් අපි උත්සාහ කරමු. දැන් ආපහු අපිට අපි කවදාවත් උත්සාහ කරන්නේ රට රසායනික පොහොර ගෙන්වීම සඳහා රජයට හෝ කිසිම කෙනෙකුට බල කරන්න. ඒ කණ්ඩායමේ ඇත්තටම පැහැදිලිවම අපි ඉන්නේ. ඊට වඩා විකල්ප තියෙනවා මේ ගොවිතැන වෙනස් කරන්න. නිසා මේ අපි හැබැයි නමුත් ආණ්ඩුවට දිගින් දිගටම කියන්නේ මේ සඳහා සැලැස්ම කොහොමද ගොවින් සමග ක්‍රියාවට නම් වන්නේ කියන කාරණේ වෙනුවෙන් අපි නිරතර සංවාදයක සහ නිරන්තර කතාබහක ඉන්නවා. ඒ පිළිබඳව නිරන්තර සංනිවේදන කාර්යයක ඉන්නවා. බොහොම ස්තුතියි කතා කළාට. මම හිතන්නේ ඔබේ කෘෂිකාර්මික ගැටලුවට වඩා අපි දේශපාලනිකව මේ ප්‍රශ්නේ දිහාවට හැරෙමු කියලා අපි යෝජනා කරනවා. අපි මහාචාර්ය සමන් විරක්කුඩි මහත්මයා ඔබ ළඟට එන්නේ. දැන් අපි මේ සංවර්ධන මාවතේ මූල්‍ය ආර්ථිකය සහ වෙනත් නීතිමය මේ තත්වයන් හරියාකාරී ඊටුණු වෙද්දී දැන් මේ පරිසරය සහ අනිකුත් කාරණා මම දන්නවා පුද්ගලිකවම ඔබ පෞද්ගලික කාලේ මේ පරාක්‍රම සමුද්‍රය රැකගැනීමේ කාර්යයේදී ඔබ යම් කාර්යයක් කරනවා. ඒ යම් සටනක් තියෙනවා. දැන් මේවා ඇත්තටම මේ මොකද්ද මේක යන්න පුළුවන්ද ඇත්තටම අපිට මේ ප්‍රශ්නත් එක්ක මේ ගැහැටත් එක්ක මේ වැවට පවතින්න පුළුවන්ද තවදුරටත්? දැන් තවදුරටත් මේ කැලෑවට පවතින්න පුළුවන්ද? අපි බැලුවේ වනයේ රකින්න ගස් සිටුවේ එකයි අපි. දැන් මොකද්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය සමන් මත ඔබේ විග්‍රහය පළමු විග්‍රහය. ඔව් ඇත්තටම මුලින්ම සමාවයි දෙනවා ප්‍රමාදයේ පිළිබඳව ප්‍රේක්ෂකයන්යාගේ. සියලු දෙනාගෙන් සමාවයි දෙනවා. දැන් සංවාදයේ මුල හරිය මට අහගන්න බැරි වුණා. නමුත් මගේ අදහසක් තියෙනවා මේ වැඩේ පිළිබඳව අපි කතා කළේ. ඇත්තටම මේ රට පිළිබඳව අපිට තියෙන වේදනාව මේ කැක්කුම නිසා තමයි මේ මහා වැඩ 1000ක් තියෙද්දිත් අද මෙතෙන්ට මේ වෙලාවෙ එන්නේ. කොළඹ ඉඳන් කුරුණෑගලට එන්න තියෙන වාහන තදබදය අපිට හිතාගන්න බෑ මේ. හැබැයි දේශ සීමා වහලා තියෙන වෙලාවක කොහොමද එහෙම තදබදයක් තියෙන්නේ කියලා. ඉතින් මම ඇත්තටම හිතන් හිටියේ දේශ සීමා වහලානේ මේ පළාත් සීමා වහලානේ තියෙන්නේ. ඒ නිසා නිදහස එන්න පුළුවන් වෙයි කියලා ආවේ. නමුත් බලපුවාම එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේක මෙහෙම යන්න පුළුවන්ද කියන එක. පාලකයෝ කියන විදිහට ගිය හැකියි. පාලකයෝ කියන විදිහට ගිය හැකියි. අපිට පේන දේ තමයි මෙහෙම යයි ඊටාම පුපුරන් ඉතා ආසන්නයි. අපිට අවශ්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාජයේ පිපිරීමක්. මොකද ඉතිහාසයේ පිපිරිලි වලට අපි මුහුණ දුන්නු මිනිස්සු. ඒ පුපුරපු පිපිරිලි වල හෙනේ තමයි අද මේ රටේ මිනිස්සු විඳින්නේ. කවියක් ලියන්න මිනිහෙක් නැහැ. වැව ගැන කියපුවාම වැව ගැන නියම අර්ථය දෙන්න මිනිහෙක් නැහැ. රට ගැන කියපුවාම මහ පොළොව ගැන කියපුවාම ඒක ගැන නිර්වචනය කරන්න මිනිහෙක් නැහැ. ඒ ඉතිහාසයේ පුපුරපු දේවල් වල ඒ හෙනේ තමයි අපි අද විඳින්නේ. ඒ නිසා එහෙම පුපුරන්න දෙන එක නෙමෙයි ගමගේ මහත්තයා මේකේ වෙලාව. ඒ නිසා මේ වෙලාවේ අපිට පේන්නේ මේ රටේ යණයකා කොරහත් බිඳගෙන යන්න තමයි මේ සේරම වැඩ ටික සැලසුම් කරන්නේ. මොකද පාලකයා දැන් දන්නවා වැඩේ අවුල් කියලා. ඒ අතතුර අර කොරහෙකුණු නෑමිලේ වහන්නත් බෑ. වහන්න බෑනේ. දැන් පාලකයෝ දන්නවා වැඩේ අවුල්. රැයට නිින්ද යන්නෙත් නැහැ. ප්‍රශ්න ගොඩයි. ඒ හින්දා දැන් අපි මේක ඉක්මනට ඉහගමු තියෙන ටික සේරම අරන් පණිමේ බොලව් පිටරටට කියලා ඔහොම චින්තනයක ඉන්න නායකයෝ ටිකක් තමයි අපිට පේන්නේ. මම හරි වේදනාවෙන් කතා කරන්නේ ගමගේ මහත්තයා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම එකක් නෙවෙයි මෙතන. අපිට කැක්කුමක් තියෙනවා මේ රටේ මේ භූමිය මහ පොළොව පිළිබඳව ඔබතුමා අහපු ප්‍රශ්නය. දැන් අර වැව එක්කලා මම මේ දවස්වල ලොකු සටනක් ගෙනියනවා. දැන් මෙච්චර දැන් පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ 1912 වෙනකන් ලෝකේ තිබිච්ච දිගම බැම්ම. දැන් අදටත් පෞරාණික ඓතිහාසික දිගම බැම්මක් තියෙනවා නම් 1912 වෙන එකක් අර ජර්මනිය දිහා හැදුවනේ අලුත් එකක්. ඒ නිසයි මේක දෙක උනේ. අදත් තියෙනවා නම් ලෝකේ පෞරාණිකම එක මෙතන. එතකොට දැන් මේ ඔක්කොම මේ මිනිස්සු දකින්නේ මේ පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ අර උඩ තියෙන ටික විතරයි වැව් බැම්ම කියලා හිතන් ඉන්නේ. දැන් මේ වැව් බැම්ම ගමගේ මහත්තයා මේ තව මෙහෙම පටන් ගත්තාම මේක මෙහෙම විහිදිලා ගිහින් සෑහෙන දුරකට තියෙනවනේ. දැන් ඒකේ අර කට්ට කඩුව කියලා ඉස්සල්ලා කිව්වේ. ඒක දැන් මේ ඉංජිනේරුවෝ දන්නේම නැහැ.
කට්ට කඩුව කියලා කියන්නේ මේක එක අර්ථකථන දීලා තියෙනවා ඒවට නූතන අය. හැබැයි කට්ට කඩුව කියලා කියන්නේ මේ ඔලු කට්ට වාගේ කඩපු තැන. කොහෙද කැඩුවේ? අර වැව් බැම්ම පිහිටවීම සඳහා වැව් බැම්මේ පළවෙනි පස් පිඩැල්ල කඩපු තැන කට්ට කඩුව. මේක 30 බම්බේ කියලා ඉස්සරහට තව නම් කරලා තියෙනවනේ. එතනින් එහාට 30 බම්බයක් තව තියෙනවා. එතකොට ඒ කඩපු තැන ඉඳලම තියෙන්නේ වැව් බැම්ම තමයි. මොකද මේක පිරමිඩාකාරව විහිදිලා යනකොට ඒ කෙරෝලි ගිහිල්ලා ඒ බැම්මේ පදනමේ යටම සීමාව තියෙන්නේ එතන. එතකොට දැන් මේ සැලසුම් මම ඔක්කොම මගේ ළඟ මේ දැනුත් තියෙනවා මගේ අතේ. අපි මේ වැඩේ පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරමු දැන් මොකද වැවේ තාක්ෂණය සහ වැවේ විශාල මම කියන්නේ මේ මිනිස්සුන්ගේ චින්තනය මට මේ විග්‍රහ කරගන්න ඕනේ. එතකොට ඒ කොලේ මංගාව දැනුත් තියෙනවා. දැන් මේ නූතන ඉංජිනේරුවෝ ඔක්කොම හදන්නේ මොකද්ද මේ අර අතන උඩ වැසිකිලි වලවල් කපන්න. කැසිකිලි හදන්න. එතකොට මිනිස්සු ඇඳුම් මාරු කරන තැන් ටික හදන්න අර කට්ට කඩුව වැව් බැම් එයාලා දකින්නේ අර වැව් බැම්මෙන් පල්ලෙහා කෑල්ල වැව නෙමෙයි කියලා දකින්නේ. ඒ වාගේ චින්තනයක් ඇතුලේ පාලකයෝ හැසිරෙන්නේ. එතකොට දැන් මේක දැන් සමහර විට ඉංජිනේරුවන්ට මේක ඕනකමක් නැතුව ඇති. හැබැයි දැන් මේ වෙලේ පොළොන්නරුවේ ජනතාව වේගෙන් කියනවා මේක අපට එපා කියලා. මේ අපේ දේ නෙමෙයි. ගමගේ මහත්තයා මම මඩ කලපුවේ පහුගිය දවස්වල දිගටම මේ දේශීය කාබනික කෘෂිකර්මය පිළිබඳව මිනිස්සු දැනුවත් කරමින් ඉන්නේ. කොරෝනා හැදිලා එකම ගෙදර පුංචි දරුවෝ 5 දෙනයි. පුංචි දරුවෝ 5 දෙනා කොරෝනා හැදිලා අම්මයි තාත්තයි 7 දෙනයි. ගෙදරට ගිහින් අහපුවාම කියනවා දවස් 7කින් කෑවේ නැහැ කියලා. දවස් 7කින් කාලා නැහැ මිනිස්සු එහෙම බනිස් ගෙඩි ආහාර මෙහෙන් වේවනවා. අපි ඊට පස්සේ එතන ඉන්න ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන නිලධාරීන්ට අපි කතා කළා. ඒගොල්ලෝ කියනවා ඉස්සරහා මේ ඒ ගත්ත ෆුඩ් සිටි කියලා කියන්නේ නේද? ප්‍රධාන පෙළේ කඩ තියෙන්නේ. ඕන් ඒ කඩවලින් අපි අරගෙන තියෙන මහත්යෝ මිලියන 10 15 අපි නැහැ. අපි කොහොමද ගෙවන්නේ? ඉතින් ඒ හින්දා අපිට කන්න දෙන්න විදියක් නැහැ කියලා අර ප්‍රධාන නිලධාරි පරිපාලන නිලධාරි කියනකොට මේ අය අර වැව් උඩ ඇවිල්ලා වලට වලවල් කපලා එතන හදන පෞරාණිකම අපේ තියෙන දේ විනාශ කරලා එතන මොකද්ද විහිළුවක් කරමින් යනවා. අපිට පේන්නේ නැහැ මොකද්ද මේ විහිළුව කියන එක. අනිත් එක තමයි මෙච්චර ජනතාව ලොකු සටනක් ගෙනියනවා. ජනතාව කියනවා මේක අපට එපා කියලා. හැබැයි පාලකයෝ මොකද්ද කියන්නේ? එහෙම උඹලට එපා වුණත් මේක අපි කරන්න ඕනේ. මොකද මේ වෙලේ ජනතා විරෝධයට ඉඩ දීලා හිටියොත් එහෙම අපිට ආයේ මොකක් කරන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ කියන තැනට තමයි පාලකයා හිතන්නේ. ඒ නිසා මෙහෙම යන රටක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේ දැන් ආණ්ඩුව මේ විදිහට වේගෙන් මිනිස්සුන්ට පීඩනය දීගෙන ගියොත් එහෙම දේශපාලඥයාට ගමකට ඇවිල්ලා හිට ගන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ගල් වලින් ගහනවා. ඒක මොකද පවුලේ තාත්තට ගල් වලින් ගහනවා නම් ඒ පවුලේ අනාගතය ගැන අපිට විද්වත්ව හැටියට වගකීමක් තියෙනවනේ. ඒක වෙන්න දෙන්න බෑ කියන කතාව මම මේ කියන්නේ. මොකද ගොඩක් අය දැන් සමාජයේ ගම ඇතුලේ මහ පොළොව ඇතුලේ මොකද්ද තියෙන්නේ කියන එක හොයන්න නැතුව කොළඹ ඉඳන් ඉහළ ඉඳන් තීන්දුව ගන්න එක ඇතුලේ ගමකට දේශපාලඥයාට එන්න බැරි තත්වයක් තමයි වර්තමාන වෙනකොට උදා වෙමින් පවතින්නේ. අපි අහන්නේ ඇයි මේ තරම් සමාජයේ පිළිබඳව සැලකීමක් නැතුව මේ වේගෙන් යන මේ කාපාලු ගමන යන්නේ කියන ගමගේ මතය. දැන් කාබනික ගොවිතැන ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ දැන්. දැන් අපිට විරාමයට යන කාලය ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමා හොඳ තැනකට ගෙනාවා. දැන් අපි දිගින් දිගටම කතා කරේට මේ නාට්‍යයට ගල් ගහලා හරියන්නේ නැහැ. මේ පිටපත කවුරු හරි පුච්චන්න වෙනවා. මේ තමයි මේ නළුවෝ යයි ඔලු පලාගෙන නළුවෝ යයි. නළුවෝ පිටරට යයි වෙන නාට්‍ය වලට යයි. හැබැයි පිටපත අපේ කරගන්නේ කොහොමද? පිටපත ඇතුලේ කොහොමද ඒකේ තියෙන අපි කතා කරපු ඒ ජාතික හැඩරුව ටික හදාගන්නේ? ඒ අපේ ජාතික උවමනාවන් ටික කොහොමද පිටපතට ඇතුල් කරන්නේ? ඇත්තටම වෙන අය විසින් මැතිවරණවලදී ඉදිරිපත් කරපු ලියවිලි මත අපි දැඩිව විශ්වාසය තියලා ඒ අපේක්ෂිත අරමුණු අපේක්ෂාවන් එකිනෙකාගේ බොහෝ ඉදිරිපත් කිරීම එක්ක අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ අපි අප්පුඩි ගහපු එක. වසර ගණනාවක්ම අපි අත්පුඩි ගහලා මේ අත් දෙක එකතු කරලා අපි හැමෝටම අප්පුඩි ගහලා තියෙනවා. හැබැයි අපි මේ අත් දෙක පාවිච්චි කරලා රට හදන ගමනකට ඉන්නේ කොහොමද කියලා අපිට යලි හිතන්න වෙනවා. පවතින සංවර්ධන මාවතේ ඉදිරියට යා හැකිද? ඇයි නොහැකිද කියලා අපිට හිතෙන්න පුළුවන්. පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට ගෙන යා හැකිද? අපේ අද දවසේ සංවාදයේ 066 22 83 66 69 ඔබේ මාර්ගයේ එන්න පුළුවන් මැදිරියට. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ අපි මෙවැනි දේවල්වලට මහ සටන් ඇති වෙනවා, විරෝධතා ඇති වෙනවා. හැබැයි මේ ඒ අදාළ මැති ඇමතුරුන්ට කොහෙන්ද පෞරුෂයක් නෑ මේක අපි කරනවාමයි කියන කියන්නේ. මොකක්ද එහි තියෙන දේශපාලනය? එහි තියෙන සදාචාරාත්මක බව මොකක්ද?
කොහෙන්ද හයියෙන් මෙතුමා ඉතා සිත්වේදනාවෙන් ඒ කතා කරපු දේ ඒ සිත්වේදනාව අප තුළත් තියෙනවා. සිත්වේදනාව විමතිය සහ තරහ ඒ ඔක්කොම තියෙනවා. මෙහෙම ගොන්තක තීරු වැඩ කරන්න මරාගෙන මැරිලා මහජන අප්‍රසාදයට ලක් වෙලා මේක පිළිබඳව ගත්තම ගමගමතුමා මේක එක්තරා පිළිබිඹුවක්. අද මේ රටට පාලකයන්ට නිලධාරීන්ට මහජන නියෝජිතයන්ට සිදුවෙලා තියෙන විපත්තිය පිළිබඳව. හරි. මේක අවුරුදු 750කට වැඩි කාලයක් තිබුණු මහා ඓතිහාසික ස්වභාව ධර්මයේ කොටසක් බවට පත්වෙච්ච මිනිසා විසින් කරපු නිර්මාණයක්. මේක සමහර දේවල් අද ඉන්න ඔය මහා ඉංජිනේරු කියන පඬියෝ තේරුම් අරගෙනවත් නැහැ. හදාarලත් නැහැ, පරිශන කළත් නැහැ. මේ වැව් තුනක් එකට එකතු කරපු බැම්මක් මේක. එතකොට මේකේ අපි දන්නවා 78 අර මහා සුලිසුලුන්ගෙදී ওই බැම්මේ සමහර තැන්වල මේ ওই බැම්ම අඩි 12ක් විතර පළලයි. මෙතුමා කිව්ව විදිහට අඩි 50ක් විතර උසයි. එතකොට මේ මහා බැම්මෙන් පැත්තක් ගලවගෙන ගියා. පැති පිටින් ගලවගෙන ගියා. අඩි 6 විතර කෑලි. ගලවගෙන පහතර රූටලා ලිස්සලා ගියා ඒවා. සයිඩ් වෙලා ගියා. ඒතර එහෙම අනතුරකටත් ලක් වෙලා තියෙන එකක් මේ. ඒතර මේ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැතුව අයතුවාල කරන කිසිදු මේ ගමගමතුමා ලෝකයේ මේ ඩෑම් ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ මේ බැමි ආරක්ෂාව පිළිබඳව විශාල සංවිධාන තියෙනවා, නීති තියෙනවා, තාක්ෂණික දැනුම එකතු කරලා තියෙනවා. මොකද මේ බැබින් පුපුරා යෑමෙන් අහිංසක මිනිසුන්ගේ ජීවිත දසදහස් ගණනින් විනාශ වෙන ලෝකයේ අත්දැකීම් තියෙන නිසා අපේ රටේ තියෙනවා. කන්තලේ බැම්ම අපි දන්නවා. එතකොට ඒව සම්බන්ධයෙන් ප්‍රමිතීන් තියෙනවා. කළ යුතු දේ නොකළ යුතු දේ සම්බන්ධයෙන් ලිඛිතව දේවල් තියෙනවා. අපේ රටේ බැමි ආරක්ෂාව පිළිබඳ රෙගියුලේෂන්ස් නැහැ. ඒ රෙගියුලේෂන්ස් ගහන්න ඕනේ. ඒවා ඒක වෙන රටවල වෙනම නීති තියෙනවා. ඒ කාරණයට පමණක්. ඒතර මේ වගේ ගොම්බූරුවන්ට ඔයගේ දේවල් කරන්න හම්බෙන්නේ නැහැ. මේ නීති තිබුණා නම් මෙච්චර වැව් තියෙන රටේ එහෙම නීතියක් නැහැ. නීතියක් අඩු ගානේ වාර්ය ආඥාපනතේ යටතේ රෙගුලේෂන් එකක් ගහන්නත් පුළුවන්. එහෙමත් නැහැ. පුරාවිද්‍යා ආඥාපනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි මේ ධෛර්යමත් වීම මේ නිලධාරීන් කීප දෙනෙකුට ධෛර්යය වුණා කියන්නේ මේ වගේ ගොන් තකතිරු වැඩක් කරන්න මේක මේ වැඩේ විතරක් ගත්තම එකක් පොඩි දෙයක් කියලා හිතෙන්න පුළුවන්. ඒක ආණ්ඩුවේ ප්‍රකාශනය නෙමෙයිද? නෑ අර මහජන නියෝජිතයෙක් කියන මිනිස්සයා ඇවිල්ලා එතන මොනවද කරේ? නිලධාරීන්ගේ මේ හැසිරීමට වඩා නින්දිතයිනේ. නෑ මේ කොහොමද අපි කරනවමයි. ඒතර නිලධාරීන් පෙන්නපු ඒ තාක්ෂණික දුප්පත්කම සහ මේක සම්බන්ධයෙන් කිසිදු ගැඹුරු අවබෝධයක් නැති දේශපාලකයෙක් කියපු නිසා මොනවා හරි කරන්න හදනවා. ඒ බැම්මේ කිසිදු බරක් ඇති වෙන අතුල් පැත්තේ ඉදිකිරීම නොකළ යුතුයි. ඒ වගේම මෙතුමා කියපු විදිහට පිටපැත්තේ වැසිකිලි හදන්න ඒව හදන්න බෑ. ඒකත් බැම්මේ කොටසක්. ඒව ලෝකේ ප්‍රමිතීන් තියෙනවා. ඒව නොකළ යුතු දේවල්. මේකේ විනෝදයේ සඳහා යම් ඉඩක් අවශ්‍ය නම් හරි පහසුයි. හවස විනෝදය සඳහා පාර වහන්න පුළුවන්. වාහන ගමනාගමනේ ලෝකෙ එහෙම කරනවා. ඩෑම් වල ආරක්ෂාවට එහෙම කරනවා. වේගය සීමා කරනවා. වාහන ගමනාගමනේ යම් කාලයකට නවත්තනවා. ඒතර අනිත් පාරවල යන්න ඕන. එතකොට ඔය කියන දැන් තියෙන තාරපාරේ අයිනේ ඔය ඇවිදින්න ඕන කියනට ඇවිදින්න පුළුවන්. මේ මහා විනාශයක් අනතුරුදායක දෙයක්. අනතුරක් වෙලා තියෙනවා 78 අවුරුද්දේ. අඩි 6-7 බැම්ම රූටලා පහලට ගියා. රලපනාව කියන්නේ නිකන් ගල් ගෙඩි ටිකක් නෙවෙයි. රලපනාව කියන්නේ බැම්මේ කොටසක්. ඒතකොට මේ නිලධාරීන් අතර මේ අයට මේ බැම්මන්ට අත තියලා මේ වැඩේ කරොත් නඩු දාන්න පුළුවන් තත්ත්වයකුත් මේකේ තියෙනවා. එක්තරා වරදක් වුණොත් මේ වරද වුණොත් ඒ ගොන්නුන්ට නඩු දාලා විතරක් හරියන්නේ නැහැ. මහජන නියෝජිතයෝ කියන අය බේරෙයි. උතන ඇවිල්ලා කයිය ගහන මේ කට විතරක් ලොකුට තියන අය ඉන්නෝනේ මොලේ කලඳන්නේ නැති. ඉතින් ඒ නිසා මේකට ඉඩ නොදී යුතුයි. අපි මාතරට මට අවසර දෙන්න ඇමතුම්කට යන්න මාතරට යන වීරසේන මහත්මයා ඉන්නවා. අයිබෝන් වීරසේන මහත්මයා. අයිබෝන් මගේ මහත්මයා මම ඉතාමත් කෙටියෙන් ඉදිරිපත් කරන වෙලාව යන නිසා මම මහාචාර්ය අපේ වීරකුඩු මැතිතුමාට මේක ඉදිරිපත් කරන්නේ. අපිට මේ පේන දේ තමයි ප්‍රධානම දේ. අපිට ජාතික සැලැස්මක් තාම නැහැ. අපි මේ ඡන්ද ව්‍යාපාරය වෙනුත් වැඩ කරපු මිනිස්සු මට හිතෙනවා අපි හිතුවා මේ පත්වල හොඳ කොටසත් එක්කව කරගෙන ජාතික සැලැස්මක් හදයි කියලා කෘෂිකර්මයට අධ්‍යාපනයට මේකට මොකුත් දකින්නේ නැහැ. අපි දැන් ඉතා කෙටියෙන් කියනනම් ඔක්තෝබර් 4 වෙනිදා දිවයින පත්‍රයේ හෙඩින් එක තිබුණා මේ වසරකට ඩොලර් බිලියන 9ක් වැය කරනවා. මොනවටද මිලියන 9ක් වැය කරන අරලු බුළු නෙල්ලකින්න පිටරටින්.
ඉතින් දේශීය විද්‍යාවකම දේශීය හිතකමට අවශ්‍ය මේ සියලුම දේවල් කොට මේ තරලව කරන්න පුළුවන් කරන කියනෝනේ මේ ප්‍රදේශයට අදාළ විදිහට වගාවල් කළ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මේ වගේ සැලසුම් තියෙනවා. ඔබතුමාගේ ගැටලුව ඉදිරිපත් කරන්න අපිට කාලය ටිකක් සීමිතයි. අපිට මම කියන්නේ මේක ජාතික සැලැස්මක් තියෙනවා. නැත්නම් මිනිස්සු ගොවිතැනින් ඉවත් වුණොත් මේ රට තනිකරම නැත්තරම නැති වෙනවා. අන්තිමට විදේශීය ආගමන මේ ඉඩම් ටික මුක්තියට සවි කරගන්න. ඔව් පැහැදිලි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. 066 ඔබේ ගැටලුව හරහා එන්න පුළුවන්. මහාචාර්ය සමන්වීර කුඩි මහත්මයා දැන් ඒ ප්‍රශ්නයට ඔබට උත්තරයක් අපිට හදාගන්න පුළුවන්. හැබැයි දැන් මේ කොටස කතා කරලා ඉමු දැන් බැරි වෙලාවත් මේ සැලැස්ම අනුව දැන් ඔබතුමා මේ සටන ඉන්න කෙනෙක් සම විමසන්නේ. මේක කරන්න තීන්දුව කරනවා. මොකද්ද ඔබතුමාගේ වැඩ පිළිවෙල? නෑ මේක කරන්න තීන්දුව කරන්න ඔවුන්ට අයිතියක් නැහැ. මේක මහ ජනතාවගේ දෙයක්. හැබැයි දේශපාලඥයෝ ඇවිල්ලා බලෙන් කරන්න යනවා නම් එහිදී ලොකු ගැටුමකට යනවා. එහිදී අපිත් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මොකද අහලා තියෙනවානේ කඩවර උපන් හැටි. කඩවර වේල්ල කඩාගෙන ගිය තැනට පැනලා ඉවර වෙලා යන යකෙක් වෙලා බෙල්ල මිරිකුවානේ. මම මේ එහෙම කියන මිනිස්සු ඉන්නවා ගමගේ මහත්තයා. එතෙන්ට යන්න ඒ කියන්නේ මේ පද්ධතිය මේ වැව් උරුමේ රැක ගැනීමේ සටනක් ශක්තිමත්ව තියෙනවා. වැව රැක ගැනීමේ උරුමේ ශක්තිමත්ව තියෙනවා. අපි මේක උත්සාහ කරනවා මේ දේශය ඇතුළේ විසඳ ගන්න. එහෙම නැත්නම් මෙතුමා කියපු විදිහේ ලෝකේ තියෙනවා මේ වේලි පරාක්‍රම සමුද්‍රය කියලා කියන්නේ ජාතික උරුමයක් නෙමෙයි. ඒක ලෝක උරුමයක්. ලෝකේ තියෙන දිගම වේල්ල කියලා මම ඒකයි පටන් ගත්තේ. එහෙම උනේ දැන් අපි කැමති නෑනේ අපේ රටට වෙන වෙන ජාතින් ඇඟිලි ගහනවට. දැන් එහෙම තියෙන එක ඇතුලේ ගමගේ මහත්තයා වැටත් නියරන් ගොයන් කාණන් කාට පවසම් මේ අමාරුව කිව්වා වගේ දැන් මෙහිදී අපිට පිළිසරණ පතන්න වෙන්නේ ඊට පස්සේ ජාත්‍යන්තරේනේ. ඒ නිසා මේක මේ ජාත්‍යන්තර සමුරු වලට ගෙනියන්න පුළුවන් ලෝකයේ සංස්කෘතික UN එකේ වෙනම තියෙනවා සංස්කෘතික කොටසක් මේවට ගෙනියන්න පුළුවන් කාරණයක්. ඒ නිසා ඒව ගැන මේ දේශපාලඥයෝ දන්නේ නැහැ. මෙයාලා මේ හිතන් ඉන්නේ මේ ගමට ගිහිල්ලා මිනිස්සු ටික හොල්මන් කරලා සද්දේ දාලා ආවට පස්සේ කරගත්ත හැකි කියලා. නෑ අපි ඊට එහා මේකට සැලසුම් හදලා තියෙන්නේ. ඒ නිසා මේක කරන්න දෙන්නේ නෑ. ඇවිල්ලා ඉවරලා එහෙම පළවෙනි පිටැල්ල කපන්න තියෙන එක අපි දැන් නවත්තලා තියෙනවා. අනිත් එක මෙතන මහා භික්ෂු සමූහයක් එකතු වෙලා තියෙන්නේ. මෙහෙමයි. එතකොට අපේ රටේ අර සුද්දත් පාවා දීපු ගත්ත ස්වභාවයක් තියෙනවානේ. සුද්දටත් බැරි වුණානේ අපිත් එක සටන් කරලා අල්ල ගන්න ගමගේ මහත්තයා. සුද්ද අල්ලගත්තේ මේ කොළ කෑල්ලක ලියපු ගිවිසුමකින්. රදලියෝ ටික එකතු කරගෙන කොළ කෑල්ලකින් ගිවිසුමක් ගහලා තමයි සුද්ද රට යටත් කරගත්තේ. ඒ විදිය තමයි මේගොල්ලෝ දැන් අනුගමනය කරන්නේ. මෙයාලා පන්සල් වලට ගිහිල්ලා හාමුදුරුවරුන්ට ආහාර මේ වෙන පිටික පිරිකරක් අරන් ගිහිල්ලා ඒක දීලා ඉවරලා හාමුදුරුවරු කිහිප දෙනෙක් එහෙම එකතු කරගෙන ඉන්නවා. මොකද මේ අපි මම භික්ෂු සමාජය විවේචනය කරන්න යන්නේ නැහැ. හැබැයි මෙහිදී අපේ රටේ සංඝ පරපුර තමයි මේ රට මෙතෙන්ට ගේන්න සෑහෙන කැපකිරීමක් කරපු පිරිස. ඇත්තටම මේ රටේ සංඝ පරපුර නොහිටියානම් අද මේ හෙළය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අදත් අපිට පේනවා පොළොන්නරුවේ ඉන්න ඒ භික්ෂු සමූහය එකතු වෙලා මේකට දැවැන්ත සරණක් ගෙනියනවා. ඒ නිසා පොළොන්නරුවේ ජනතාව 190%ක්ම මේ වැවේ පැත්තේ ඉන්න නිසා අපිට පුළුවන් මේක ජයග්‍රහණය කරන්න. අපි ඒක අතාරින්න නැති වුණොත් නීතිමය පියවර වලට අපි පය නගනවා. ඔව් දැන් ඒක හරි. ඒක පැහැදිලි. දැන් ඔන්න මේ කාරණේ තාම පැහැදිලිව ඔබතුමන් රටට කියනවා මේ. ඔව් රට මැදින් ඉඳන් රටට කියනවා. අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. අපිත් තොරතුරු වාර්තා කරන්න සූදානම්ින් ඉන්නවා. දැන් මේ සමස්ත වැඩපිළිවෙල ගත්තාම දැන් මේ අපි තාම යහපත් තීන්දුව ගන්නවා රටේ. වසවිස තහනම් කිරීම, දැන් ආපහු පොලිතීන් තහනම් කිරීම. දැන් ඔබතුමා පසුගිය කාලෙත් මේ වසවිසින්තර රටක් කියන තේමාව ඇතුලේ යම් වැඩ කොටසක් කරපු කෙනෙක් යහපාලන රජය ඇතුලේ. එතකොට මේ ගන්න තීන්දුව කෙටි කාලයකදී සවුත් වෙලා යනවා. මේ අඩු ගානේ ඉතින් පස්සේ එක්ක මේක හිතාමතා මේ ක්‍රියාවලිය එපා කිරීමට දේශීය දැනුම මේ සියල්ල අධ්‍යාපනය කොයි කියන ජාතික ප්‍රතිපත්තිය ඒක ක්‍රියාවට නැංවෙන්නේ නැත්තේ. ඇත්තටම ගමගේ මහත්තයා අර මෙතුමා කතා කරපු ප්‍රශ්නේ අර ප්‍රේක්ෂකයෝ අහපු කතාව තමයි මෙතනදී කියන්න තියෙන්නේ. ප්‍රධානම දේ තමයි අපේ රටේ අර පුජ්‍යලයෝ කේන්ද්‍ර කරගත්ත දේශපාලනයක් මිසක්කම් මිනිස්සු ගාව ජාතික සැලැස්මක් නැහැ. ඔය අපි හිතමුකෝ දැන් සෞභාග්‍යයේ දැක්ම රට නගන සෞභාග්‍යයේ දැක්ම කියලා මේ අලුත් ආපු එකත් කට්ටිය එකතු වෙලා දවස් 4න් 5න් රැය එළි වෙනකොට ලියලා ඡන්ද එනකොට ගේන එකක්නේ. එතකොට මේ ඒකට අර ජනප්‍රිය දේවල් දානවා. හෙළයෝ ටික එකතු කරගන්න ඕන නම් හෙළ දේවල් ටික දානවා. හාමුදුරුවෝ ටික එකතු කරගන්න හාමුදුරුවන්ට කැමති ටික දානවා. මෙහෙම ගෙනල්ලා ඉවරලා ඊට පස්සේ අර ඡන්දේට හිටපු හාමුදුරුවරුත් ඉවරයි හෙළයොත් ඉවරයි ඔක්කොම හොදලම
දාන වැඩපිළිවෙලකට තමයි අපේ රටේ මෙච්චර කල් මේ දේශපාලන ගමන් මග තල්ලු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ සැරේ ඇත්ත කතාව ඒක තමයි. නෑ ඇත්ත කතාව ඒක තමයි. ඒ නිසා එක එක පුජ්‍යලයන්ට ගැතිවිච්ච දේශපාලනයක් මේ රටේ එහෙම ගොඩනගපු එකේ ප්‍රතිපාකය තමයි අපි මේ සමස්ත ජනතාව භුක්ති විඳින්නේ. ඒ නිසා ගමගේ මහත්තයා මේකෙදි අපිට කියන්න තියෙන්නේ මේ රට ආදරය කරන සමස්ත ජනතාව දේශපාලනය ගැන හිතන්න ඕනේ. ඉස්සල්ලාම මේ රටේ ප්‍රතිපත්තිය මොකද්ද, මේ රටේ සැලසුම මොකද්ද, මේ රටේ තියෙන මේ රට ගොඩ යන්න තියෙන්නේ කොහොමද කියන එක හිතලා. දැන් අපි ගත්තොත් මේ රටේ දැන් ඔය වසවිස තහනම් කරානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මේක ගන්න තියෙන ඉතිහාසයේ ගන්න තියෙන ශ්‍රේෂ්ඨතම මේ දෙරණ වෙනුවෙන් ගන්න තියෙන බරපතලම තීන්දුවක්. හැබැයි ඒක එතුමා ගෙදර යන්න හරි ගත්තා. ඒ ගැන මට ලොකු ආඩම්බරයක් ජනාධිපතිතුමා ගැන තියෙනවා. හැබැයි මේකේ තියෙන දුර්වලකම බලන්න. දැන් මේ තීන්දුව ගත්තට පස්සේ මේ වගකීම බාර දෙන්නේ කාටද මේ වැඩේ කරන්නේ? බාර දෙන්නේ අර හොරු නඩේට. එතකොට මේකට ඉන්න ඇමතිවරයා හිතන්නකෝ. මට නම් බය නැහැ මම කටගන්නේ. ඇමතිවරයා මොකද යන්නේ තිරිකුණාමලයට යනකොට ආහාර පිටිස සූදානම් කරනවා. කොහොමද සූදානම් කරන්නේ? උඹලා මට කෑ ගහපල්ලා. එතකොට පෝර ඉල්ලපල්ලා කියලා එහෙ සංවිධානය වෙනවා. මම මේ දකින්නේ මේක ඔබතුමා කියන්නේ නෑ මම මේ දකින්න දේ මම මේ කියන්නේ මම මේ ඕවා කරක් ගන්න මගේ ගෙවල් දෙහියත් කන්නේනේ. මිනිස්සු ගිහිල්ලා කෑ ගන්නවා. මිනිස්සු ගිහිල්ලා පෝර ඉල්ලනවා. එතකොට මේක මාධ්‍යයේ යනවා, රූපවාහිනියේ යනවා, මේ හැමතැනම යනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාත් හිතනවා ඇත්තනේ නම් මිනිස්සු පෝර ඉල්ලනවානේ. හරි ප්‍රශ්නයක් නේ මේක බෑනේ කියලා. එහෙම තමයි මේ දේවල් නිර්මාණය වෙන්නේ. ප්‍රධාන මං කියන්න දෙහනම් ගමගේ මාත්. ඒක එහෙම නෙමෙයි නම් වෙන්නේ. මේකට උත්තරේ දෙන්නකෝ මට. ඒක එහෙම නෙමෙයි නම් වෙන්නේ. කාබනික පෝර නැතුව, කාබනික පෝරෙන් වගා රසායනික පෝර නැතුව කාබනික පෝරෙන් කරන්න නම් මේකේ නියාමනයක් තියෙනවනේ. මේ රටේ කෘපනිස මහත්තුරු ටික, AI මහත්තුරු ටිකට සම්පූර්ණ පුහුණුවක් ලබා දෙන්න ඕනේ. මේ කරන ක්‍රමේ කියලා දෙන්න ඕනේ. දැන් ඊයේ දාලා තියෙනවා වීඩියෝ එකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඊයේ පෙරේදා දෙකේ දාලා තියෙනවා 10 අඟුරු හදන හැටි. මම ඒකයි කියන්නේ මම සැලසුම් කියලා. 10 අඟුරු හදලා කොහොමද මොකද අන්තිමට කරන්න ඕනේ යූරියා දිය කරලා කලවම් කරනවා. හරි ලස්සනයිනේ මේක දැන් කුසිකර්ම දෙපාර්තමේන්තුවෙන් කියපුවාම. යූරියා දිය කරලා කලවම් කරලා තමයි අපි 10 අඟුරු ගැහුවේ. ඒ හින්දා දැන් මේකට පුළුවන් වෙන මොනවා හරි දියර පෝරයක් හදලා කලවම් කර ගන්න කියලා තමයි දැන් මේ උගන්වන්නේ. එතකොට 10 අඟුරු එකට යූරියා කලවම් කරපුවම මොකද්ද ගමගේ මහත්තයා මොකද්ද ඒකේ තියරිය? ඒකේ මොකද්ද ඒකේ තියෙන අඩු ගන්න මේ බටහිර විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සුනේ. අපි මොකටද මේක 10 අඟුරු දාන්නේ? අපි 10 අඟුරු දාන්නේ මේකේ සිදුරු ගණනාවක් තියෙනවා. මේකේ සුද්‍ර ජීවියාට ගයක් තමයි පළවෙනිම දේ. සුද්‍ර ජීවියා ජීවත් කිරීමට හදන ගේ තමයි මේක. ඊට පස්සේ මේ ඒක ඇතුළේ ඉන්න සුද්‍ර ජීවියා තමයි පොළවේ තියෙන වස ටික ඔක්කොම ඇදගන්නේ. ඊට පස්සේ එයා තමයි නයිට්‍රජන් උඩ තියෙන එක වාතයේ තියෙන එක ගහට ඇදලා දෙන්නේ. එතකොට මේකට යූරියා දාපුවාම කොහෙද මේකේ සුද්‍ර ජීවියා ඉන්නේ? මේ 10 අඟුරු මරණ එකනේ කරන්නේ. ඉතින් ඒ නිසා අන්න එහෙම අනිත් එක දැන් මහ පොළොව හොඳට අත දික් කර පෙන්නන මෙහෙම හාරන්න. කොහොමද හාරන්න කියලා කියන්නේ අර ලොකු තැටිය දාලා පෙරලන්න කියනවා අඩි 1.5ක් විතර. මේ වෙලාවේ මේ පාරිසරික කෘෂිකර්මයේ ව්‍යාප්ත කිරීම සඳහා හදලා තියෙන්නෙම කාබනික පොහොර එපා කරවීම සඳහා සැලසුම්. තියෙන්නෙම කාබනික පොහොර බැරි වෙලා හරි ගොවියෙක් හරි හදාගෙන දැම්මොත් ඒකෙන් හැදෙන්නේ නැති සැලසුම් ගමගේ මහත්තයා තියෙන්නේ. එහෙමනම් අවබෝධ දැන් කෘෂිකර්ම ඇමතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වනේ ලස්සන කතාවක්. කන්නේ පටන් ගන්නවලු මේ ඔක්තෝබර් 15. කොහෙද එහෙම තියෙන්නේ? අපි නම් අහලා තියෙන්නේ මහ කන්නේ පටන් ගන්නවා කවද කියලාද? වෙසක් පොසොන් මස බිම් තෝරා ගන්නට ඇසල නිකිනි මස බිම් පීරා ගන්නට බිනර මහේදී වැට කොටු අසුරන්ට වප් මස පුර වපුරන් අටු පුරවන්ට ඔය මහ කන්නේ පටන් ගන්න හැටි අපේ හෙලියෝ කියූප එකනේ. එතකොට ඇමතුමා කොහෙද හිටියේ? ඇමතුමා කොහෙද හිටියේ? දැන් මේ වප් මස පුර කවද්ද පටන් ගත්තේ? ඊයේ පටන් ගත්තනේ ගමගේ මහත්තයා. ඒක මේ කවුරුත් කන්න තීන්දුව කරන්න බෑ අපේ රටේ. මේ මාස ටිකේ නන්දාලා තියෙන්නෙම අපේ රටේ ඇට හිටවන දවස, වපුරන දවස, වප් කිව්වේ වපුරන මාසෙට නම් මේක මේ ඇමතිතුමාටවත් නිලධාරීන්ටවත් තීන්දුව කරන්න බෑ. ඒක විශ්වය අපේ ඍෂිවරු නියම කලාව වෙලාව තීන්දුව කරලා තියෙන්නේ. මම අහන්නේ ඒක එහෙම නෙමේ නම් අවංකව නම් කරන්නේ මෙව්වා වෙන්නේ කොහොමද? ඊට පස්සේ කාබනික පොර වලට අක්කර 5 10 දීලා තියෙනවා. මෙච්චර වගා කරන්න කියලා මම ලිඛිතව ඔප්පු කරන්න. මේ අක්කර 5 කාබනික පොර වගා කරන්න. මිලියන මෙච්චරයි ණය. අපි ගියා බලන්න.
අපි ගියා බලන්න. බලන්න ගිහපුවම මොකද වෙලා තියෙන්නේ? වැව් පස් ගෙනල්ලා ගොඩ ගහලා. ඊට පස්සේ අපි යන බව දැනගෙන එළුබිටි විසිරෝලා ඒව උඩ. ඊට පස්සේ දැන් අපි ගිහින් එයාලා හිතන්න මේ අර ඒ නිලධාරි වගේ අපි එළුබිටි ටික දැකලා ආෂෝක් කියලා හිටන් මේක අස්සම් කරලා ඉගෙන. අපි එහෙම කරේ නැහැ. අපි දිසාපතිට එන්න කිව්වා දෙන්න. ගෙන්නලා පෙන්නුවා ගමගේ මහත්තයා. මේ මම කියන්න බය නැහැ. මම ලිඛිතව මට කියන්න පුළුවන්. මේ නැතුව මෙහෙම කියන්නේ නැතුව මේ රට හදන්න හම්බෙන්න බොරුවට අපි ගිහිල්ලා නැගෙනහිර දිහා හැමදාම ගිහින් කෑ ගහනවා මිනිස්සු දැනුවත් කරනවා. ගිහිල්ලා ඇවිල්ලා මහන්සි වෙලා ඇවිල්ලා බලපුවාම අවසානයේ ඉන්න නිලධාරි ටික කියනවා නම් මේ ගැඹුරට හාපල්ලා ගිහිල්ලා ඉවරලා කාබනික පොර ටික දාපල්ලා කියලා මේ අපි කරන වෙහෙස මොකද්ද අපිට වෙන්නේ? මොකටද අපේ මේ දරදී ඇදිල්ල මේ මෙච්චර දුක් විඳලා ඉගෙනගෙන ගිහින් මිනිස්සුන් ගාව දුක් විඳලා කරන වැඩේ දරදී ඇදිල්ල මොකද්ද ප්‍රතිඵල? ඒ වගේ නිෂ්ඵල වැඩ අපි කරන්න සූදානම් නැහැ. හැබැයි මේවට විදි ක්‍රමයක් තියෙනවා. අර කියපු කාබනික පොර දැම්මොත් ගමගේ මහත්තයා මේ 5-6 දෙනෙක් එතන අක්කර 25ක් විතර දීලා තියෙනවා. මහා කඳු. දැන් අපි යනකොට පැකට් කරනවා මෙව්වා. බලපුවාම මේවා ඇතුලේ දාන්නේ අර වැව් පස් තනකොළ ඇටද ගොමද ඔක්කොම. මේක දාපු ගමන් වලට මොකද්ද වෙන්නේ? මේක දාපු ගමන් අරකේ තියෙන වල් ඇට ටික පැලවෙනවා. ඒකේ තියෙන වල් ඇට ටික පැලවෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේවා දිරලා නැහැ. අමුද්‍රව්‍ය වෙන වෙනම තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි දන්න දේ මොකද වෙන්නේ? මේක දිරීම සඳහා ගහේ තියෙන නයිට්‍රජන් ටික පොළොවට අදිනවා. දැන් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ගොවියා කියනවා කාබනික පොර දැම්මට හරියන්නේ නැහැ. කාබනික පොර වැඩක් නැහැ. අනේ අපිට පාඩුයි. අපිට පාඩුයි කියලා ගොවියා කියන්නේ නැද්ද? ඊට පස්සේ මොකද කරන්නේ? අර ගොල්ලෝ අත පැත්තෙන් නම් බටහිරට කඩේ යන අපේ නඩේ මොකද කරන්නේ? ඒක තමයි අපි කිව්වේ. ඕක තමයි කිව්වේ අපි රසායනික පොර ගෙන්නන්න ඕනේ කියලා කිව්වේ කියන එකනේ දැන් ඔය කියන්නේ. දැන් ඒක යන්නේ නැතුව දැන් අද සලස්මක් කියලා ඔබතුමා කියන්නේ. මේක සලස්මක් කියලා කියන්නේ ඔබතුමා කියන්නේ. මේක සලස්මක් ජනාධිපතිතුමා අවංකව ගත්ත තීන්දුවක්. හැබැයි යට ඉන්න නඩේ මේක විනාශ කිරීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක සාර්ථක කර ගැනීම සඳහා මීට වඩා ජනාධිපතිතුමා ඔළුව පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් මේ අපේ කාලය අපත යවන්න නැතුව අපි මේ වැඩ නිදහස් කළා දාලා නිකන් ඉන්න ඕනේ. ඒකයි අපි කියන්නේ. දැන් මේ ජනතාවටත් බොහෝ දේවල් කියන්න තියෙනවා. හැබැයි වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ එකක් තමයි ඔය කෘෂිකර්මය සහ ඔය මේ වැව් උරුමේ අපේ දැනුම් පද්ධතිය ආශ්‍රිත ප්‍රශ්න ටික. හැබැයි මේවා නැවත මහ පොළොව මත ජීවමාන කිරීමේ හැකියාව සක්්‍යතාවය ලැබෙන්නේ මේ රටේ මේ ආර්ථිකය සහ අනිකුත් සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගත්තොත්. අද ගත්තොත් එහෙම මූල්‍ය සහ අනිකුත් ජාතික භෞතික සම්පත් ටික බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ මේක අවභාවිත කරනවා. එහෙම නැත්නම් මේක විකුණා දමනවා. එහෙම නැත්නම් මේ මූල්‍ය වෙළඳපොළ අක්‍රමිකතාව වැඩි මේක නියාමනය කරනවා. දැන් මේ කොටස් ටික කොහොමද අපි යම් ප්‍රමාණයකට කළමනාකරණයකට නතු කරන්නේ මේ කියන කාරණා ආරක්ෂා වෙන පරිදි එහෙම සලස්මක් පුළුවන්ද මේ පොළොවේ කරන්න? පුළුවන් ගමගේ මැතිතුමා අපේ එකින් එක අර පැරටෝගේ නීතිය අනුව වඩා වැදගත් දේ අපිට මෙතන ඔක්කොම දේවල් කතා කරන්න බැරි නිසා කතා කරමු. හැබැයි මෙතුමා මත කරපු ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් කතා නොකර එතනට යන්න බෑ. එකක් පොළොන්නරුව ප්‍රශ්නේ. මේක පොළොන්නරුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ පරිසරවේදීන් කීප දෙනෙක්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක මුළු රටේම ප්‍රශ්නයක්. මේ උද්දච්ච මනස මේ නිලධාරීන්ගේ තියෙන ඒ නොසලකිලිමත් දේශපාලනඥයන්ගේ නියෝග තමන්ගේ වෘත්තීය ගරුත්වය හානි වෙන ආකාරයට ක්‍රියා කරන මේ මනෝභාවය මේ ඔක්කොම පිළිඹුවක් මෙතන මහජන නියෝජිතයාගේ තියෙන උද්දච්චකම. එතකොට පොළොන්නරුවේ ජනතාවටත් වාකීමක් තියෙනවා මේ මහජන නියෝජිතයා ලබන සැරේ පාර්ලිමේන්තුව එන්නේ නැහැ කියලා තීන්දුව කරන එක. ඒක වුන්ට කරන්න පුළුවන්. හැබැයි මුළු රටේම මිනිස්සුන්ගේ වගකීමක් තියෙනවා මෙවැනි උද්දච්ච වැඩවලට ඉඩ නොදී ඉන්න. මේක නරකම ආදර්ශයක්. මේ අම්මට අත තියන්නේ. මේක නවත්තන්න ඕන. මෙහෙම මහා සංඝරත්නය විද්වතුන් ජනතාව කියන්නේ අහන්නතෝ මොකාකුවත් අපට කමන්නේ අපි මෙහෙමයි කියලා. මේ එහෙම හිතුවත් කමන්නේ මේ ආණ්ඩුව දිනපු ගමන් අර ජනතා තරුණයෝ චිත්‍රාන්දින කාලේ මේ මේ වන වගා කරපු ඒ කාලේ. ඒතර ආණ්ඩුව බලවත් ආණ්ඩුවට ගැන මහ විශ්වාසයක් තිබුණ වෙලාවක මේක දැන් වෙනස් වෙලා තියෙනක පිළිගන්න ඕන. මේ වෙලාවකත් එහෙම උද්දච්ච විදියට නම් හැසිරෙන්නේ ඒක ගොන්තකතිරුකමක් ඒක වාදයක් නැහැ. හැබැයි ඒනොට ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒක නවත්තන්න ඕන. මෙතනින් පස්සේ තව තවත් බොහෝ දේ වෙන්න පුළුවන්. මේ අවසරය දැන් දැනුත් තව නරක දේ වෙනවා. දැන් මේ වැව් වල පස් කපාගෙන යන්න, වැලි කපන් යන්න කොන්ත්‍රාත් දෙන තීන්දුවක් ගන්නවා කැබිනට් එකේ. ඒක වැරදි. ගෝජන සේවා දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම නැහැ. ඒක මදි. මේ වැව් හාරනවා කියලා එකක් නැහැ. වැව් වල රොම්මඩ ඉවත් කිරීම. ඒකෙදි කොච්චර
ප්‍රමාණයට ගැඹුරට යනවද කොච්චරද ප්‍රමාණය කියන ඒවා සම්බන්ධයෙන් විද්වත් වාර්තාවක් අතු එකට බහින්න ඕනේ. මේ කොහේ හරි යන කොන්ත්‍රාත්කාරයෙකුට වැලිපස් ඔහුට වැලි හම්බුනොත් ඔහු අඩි 20ක් හරි හාරනවා එතන. වැලි ටික ඔක්කොම ගන්න. ඒතර ආණ්ඩුවට සල්ලි හම්බ වෙනවා එතකොට ඒකට. ආණ්ඩුව කොන්ත්‍රාත් දෙනවා වැලිපස් මෙච්චර කපා ගනි මේ ගාන ආණ්ඩුවට ගෙවපන්. ගොවි ජන සේවකයේ ඉන්න ටීఓ මහත්තයාට ඒක පරීක්ෂා කරන්න බෑ. මේ භයානක දේවල් කරනවා. ඒක නවත්තන්න ඕන. නැත්නම් තව නරක දේවල් ඉස්සරහට වෙනවා. ඊළඟට එන්න ඉන්න ආණ්ඩුවත් මීට වඩා මේවට ඉඩ දුන්නොත් මීට වඩා මේ නරක දේවල් කරන්න පුළුවන්. ඒ නිසා ඒක නවත්තන්න ඕන. අනික මේ කතාව මේ කාබනික වගා කියන කුණුහරුපයෙන් අපි ගැලවෙන්න ඕන. දැන් මේක අනුවම තමයි මේක පටලවන්නේ. මේක අපේ ගොවිතැන් ක්‍රම වෙනස් කර ගැනීම. මේ පරාදීන මේ බාහිර යෙදවුම් මත යැපෙන ගොවිතැන් ක්‍රමය අපි ස්වභාවික දේශීය ගොවිතැන් ක්‍රමයේ බවට හරව ගන්න එක. නැතුව කුසි රසායන වෙනුවට කොහේ හරි හදන කාබනික පොහොර දානවා කියන එක නෙවෙයි. කාබනික පොහොර කුසි රසායන දැම්මත් අවශ්‍යයි. කාබනික ඒක ඒ භූමියේ සිදුවිය යුතු දෙයක්. සමහර මුල් අවස්ථාවක බාහිරින් යමක් යොදවන්න වෙන්න පුළුවන්. දැන් මේ මෙතුමා කියන ඔය වැව් වල රොන් මඩ එකතු කරලා හරි වෙලිබිටු මොනවා මොරේ හදලා විකුණන මනෝභාවයම අර කියන තැටි නගුලෙන් හාලා පස විනාශ කරනවා නම් ඒකනම් උපදේශය කාබනික දැම්මත් තරන්නේ රසායනික දැම්මත් තරන්නේ. කුඹුරේ V8 කියන්නේ V8 විතරයි අපි එළියට ගන්නෙ. එහෙනම් ඒ V8 නෙමෙයි හාලට. V පොත් ආපහු දාන්න ඕන. සියල්ල ආපහු දානවා. එහෙනම් අර හාල්ලටේට අවශ්‍ය ප්‍රමාණය විතරයි බාහිරින් යොදවන්න ඕන. ඒවත් ඒ ප්‍රදේශීය ආශ්‍රිතව මිසක් කොහෙන් හරි තැනකින් පිටරටින් ගෙනල්ලා ආනයනය කරලා ගෝණි වල දාලා කරතිය යන කෙහෙල් මලක් නෙවෙයි. මේ ඔක්කොම පටලලා තියෙන්නේ. මේක ක්‍රමානුකූලව ගොවිතැන් ක්‍රමය වෙනස් කර ගැනීමට අවශ්‍ය ඉඩ හදලා මනස හදලා දිරිගැන්වීම් දීලා කරනව වෙනුවට කාබනිකද රසායනිකද කියලා මතයක් හදලා තියෙනවා. දැන් මෙතුමාලට මේ අමාරුව දැනෙන්නේ ඒකයි. මෙතුමාලට වාකියම් බාර දීලා තියෙනවා මේ ගොන්තකොතීරු මතවාදයක් ඇතුලේ මේක වෙනස් කරන්න. ඉස්සෙල්ලා මේ මතවාදය වෙනස් කරන්න ඕන. සම්පූර්ණ කන පිට හරවලා තියෙන්නේ පටලවලා තියෙන්නේ. අර පරක සමුද්‍රයේ මහා පෞරාණික ලෝක උරුමයක් උඩින් මන්තීරුවක් හදාගන්න නටනවා වගේ ඒ හා සමානව තමයි මේ බාගෙට අල්ලගෙන නැට්ටෙන් අල්ලගෙන වැරදි විදියට අවුරුදු 3-4ක් ක්‍රමානුකූලව කරන්න තිබුණු දෙයක් ගොවිතැන් ක්‍රමයක් වෙනස් කරගන්නවා කියන්නේ මේ අවුරුදු ගාණක් මත්පැන් බීපු බේබද්දෙකුට හෙට උදේට ඒක එකපාර නවත්තන්න බෑ. ඒකට ප්‍රතිකාර ක්‍රමවේද විවිධාකාර මනෝවිද්‍යාත්මක ක්‍රමවේද ආරම්භ කරන්න ඕනේ. මේ ගොවියත් එහෙමයි. තයිදාගත්ත කුසකර්ම නිලධාරියාම නම් කියන්නේ තටිනගොලෙන් හාපන් කියලා පස විනාශ කරපන් පස උස්සලා නිරාවරණය කරලා හොදපාලු කරපන් කියලා අපේ රටේ පාංශු සංරක්ෂණ පනත යටතේත් ඒක වරදක් එහෙම ගත්තොත් එහෙම පසට හානි කරන දේවල් අඳුනාගෙන ඒව නොකළ යුතුයි කියලා නියෝග පනවන්න පුළුවන් නොකළොත් ඊටම පවර ගන්නත් පුළුවන් ඕන. එහෙම නීතිය තියෙනවා. හැබැයි නීතියට පිටින් තමයි මේ නිලධාරීන් මේ ගොන් උපදෙස් දෙන්නේ. ඒ නිසා මේ පැටලිල්ල නිවැරදි කරගන්න ඕන. සහ මේ මහජනයට උඩින් ඉන්නේ මහා බලවත් නිලධාරීන් කියලා හිතන මහා බලවත් දේශපාලකයෝ කියන අය මට්ටු කරන්න ඕන. එහෙම නැත්නම් නරක තැනකට යන්නේ. කුඩා දරුවා පොඩි කාලෙම නරක වැඩ කරද්දී හැදුවේ නැත්නම් ලොකු වුණාම තාත්තට පිහිය දික් කරනවා. ඒ නිසා මේවා මෙහෙම යන්න දෙන එක බරපතලයි මේවා කතා කරන්න ඕන නවත්තන්න ඕන. සෝන්මත් දැන් මහජනතුමනි දැන් අපිට එක දෙයක් තියෙනවා දැන් මේ මෙතුමා කිව්ව තැනින් පටන් ගත්තොත් දැන් මේ තීරණය ආපසු හැරවුනොත් තාම හැරිලා නැහැ. යම් ප්‍රමාණයට හැරෙමින් තිබෙනවා. කියන්නේ වෙන පැත්තකට හැරෙන්න ලකුණු පෙන්නලා තියෙනවා. හැබැයි තව හරවලා නැහැ. දැන් එකක් සමහර කාරණා දිනුවොත් ජනතාව දිනනවා. සමහර කාරණා දිනුවොත් ජනතාව පරදිනවා. දැන් කෘෂි රසායන මේ ත්‍රස්තවාදයේ එහෙමත් නැත්නම් මේ කියන ආහාර නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයෙන් ගලව ගන්න හදන සටන ජනතාව දිනුවොත් දිනුවම තමයි. හැබැයි මේක මේ වෙලාවේ ජයග්‍රහණය ගියොත් රසායනික සමාගම්වල මේ ආනයනකරුවන්ට සහ ජාවාරම්කරුවන්ට ජනතාව විතරක් නෙවෙයි රටත් පරදිනවා, සෞඛ්‍යයත් පරදිනවා, පොළොවත් පරදිනවා, සියල්ල පරදිනවා. දැන් ඔබතුමාගේ හැටිය දැන් මේ කොහොමද දැන් අන්තිම මොහොතේ සටන තල්ලු කරන්නේ ආපහු අනිත් පැත්තට දැන් මේ දැන් කන්නයක් ඉස්සරහා ඉන්නේ අපි. ඒක තමයි. මේ කන්නයක් ළඟ ඉන්නේ දැන්. අපි මේ දැන් අපි මේ ලහිලහි වැඩ පටන් ගන්නවා. දැන් අපි හිතුව පරිදිම ඔන්න දැන් තනින් තන ඇවිල්ලා දේශපාලච්චොත් එතෙන්ට මැද්දට පැනලා
දැන් මේ සටන අරන් එනවා රසායනික පොහොර නැති හින්දා මේ අස්සන්න කියලා. දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඔබතුමාගේ බිමේ අත්දැකීම් එක අපිට මේක හරවන්න බැයිද? සුබ ලකුණු දකින්න බැයිද? නෑ මේක ගමගේ මහත්තයා නිසි නියාමනයකින් යුක්ත වැඩපිළිවෙලක් ගියොත් ඊටාම සාර්ථකව අපිට මේක දකින්න පුළුවන්. මොකද මම පහුගිය දවස්වල ගියා වාකරේට. වාකරේට යූරියා ගෙනියන්න තහනම් රසායනික පොහොර ඒ දේවල් සියල්ල තහනම් මොකද මිනිස්සු බෝම්බ හදයි කියලා එහෙ අවුරුදු 10ක ඉඳන් තහනම් කරලා තියෙනවා. අපි ගිහින් මිනිස්සු පුහුණු කරලා ඔක්කොම ගිහිල්ලා ගිහින් බලපුවාම මිනිස්සු hina වෙවි අපේ පුහුණු අහන් හිටියා. හොඳලා අපිට ගිහින් පෙන්නුවා මේ තියෙන්නේ සර් අපේ වගාව. දැක්කම හරි පුදුමයි. ගස්ලබු ගෙඩි බිම ඉඳන් උඩට හැදිලා. දැන් පදිය තලාව මහ ඔය දිහා මිනිස්සු ඔක්කොම රසායනික පොහොර නැහැ කියලා බඩේරිඟුහෙන් අතහැරලා. ඒව වැඩ කරන්නේ. හැබැයි වාකරේ මිනිස්සුන්ගේ බඩේරිඟු දැන් අපේ දනහිය දිහාට ඉදර එනකන් හොඳට කොළ පාට ලස්සනට හැදිලා. රසායනික පොහොර තහනම් බිමේ ගමගේ මහත්තයා. හරිද? ඒ නිසා මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. දැන් ඔය වාකරේ මිනිස්සු කියනවා මේ සර්ලා ගහලපු ගෙඩිය කිලෝ එක රුපියල් 50ට විකුණනකොට අපෙන් 450ට ගන්නවලු. මොකද මේ පිටරට ඒවා කෙලින්ම යන්නේ. ඒකට හේතුව තමයි වාකරේ වසවිස තහනම් බව මුළු ලෝකෙම දන්නවා. ඒ පැත්තට වසවිස පොළවේ කලවම් වෙලා නැති බව ලෝකෙම දන්න නිසා ඒවට සුවිශේෂී ඉල්ලුමක් තියෙනවා. ආයේ කොහෙවත් මේවා පරීක්ෂණ කර බල ඉන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ කරන්න බැරි එකක් නෙමෙයි. ඊටාම සාර්ථකව කරන්න පුළුවන් වැඩක්. හොඳ තීන්දුවක්. දැන් මේක අපි අහපව හැරෙවොත් අපි දැන් ඔය සමාජයෙන් හැමතැනම කියන කතාව නේද 78 අර මැතිනි 70 ගණන් වල කරන් ආපු වැඩේ කරන්න දුන්නේ නැහනේ. ආල් පෝලිං මිරිස් පෝලිං කියලා ඒවලා පෙළපාලි ගියානේ. එදා ආවනම් මේ රට ගොඩනේ. එහෙම කියලා කියනව නේද? ඕන් ওই විදිහට කියන්න වෙන අනාගතයේ මිනිස්සුන්ට මේක මේ වෙලේ හැරෙව්වොත්. මේ වෙලේ අහපව හැරෙව්වොත්. නිසා මේ තියෙන වැඩේ හරවන්න නෙමෙයි තියෙන්නේ. මේ වැඩේ හරි පදනමක් එක්කලා වැඩපිළිවෙලක් එක්ක යන්න මේකට දැනුම තියෙන තේරුම තියෙන මිනිස්සු ඉන්නවා. මේක දියත් කරන්න ඕනේ. තියෙන ප්‍රශ්නේ මේ දැන් ජනාධිපතිතුමා මේක කරන්න හදනකොට මේ ඇයි එතුමාට දැන් මේ වාගේ බලයක් කාටද තිබුණේ? විශ්ව සම්මත කරලා දුන්නා. අයියා අගමැති. ඊට පස්සේ මුදල් ඇමති සහෝදරයෙක්. ඊට පස්සේ වාරිමාර්ග ඇමති තව සහෝදරයෙක්. ඊට පස්සේ බාප්පගේ පුතාලා තව මේ මුළු පවුලක් ඉන්නවා කැබිනට් එක ඇතුළෙම. ඊට පස්සේ විශ්ව සම්මත කරලා සමස්ත බලය තුනෙන් දෙක නෙමෙයිනේ දැන් කීයක් තියෙනවද මන් දන්නේ නැහැ. අපිට දැන් ඒව ගැන හොයන්න වෙලාවක් නැහැ. මොකද වැඩක් නැහැ නේ ගැන හොයලා එහෙනම් අපි දැන් ඒව හොයන්නේ නැහැ. මොකද ඒ කොච්චර හිටියත් වැඩක් නැහැ. අවසානයේ තනිවිච්චි මිනිහෙක් හැටියට මේක දුවන්න ඕනද අපි අහන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? එක්ක මේ වැඩේ අවංකව නෙමෙයිද වෙන්නේ? නැත්තම් මේ නාට්‍යයක් දරංගපාන්නේ කියන එක පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගමගේ මහත්තයා. මේ අපිට විහිළු සපයනවාද? ඒගොල්ලෝ ලොකු හොඳට කතා කරගෙනද මේවා කරන්නේ කියන එක පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඊළඟ විරාමයට යන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපි ජනප්‍රිය කතාවක් තියෙනවා හැමදාම මතක් කරලා දෙන මේ ඇත්තට නිදාගෙන ඉන්න මිනිහෙකුට අත තිබ්බ ගමන් ඇහැරෙන්න පුළුවන් නැත්නම් ඔහු කෝදලා හැරවන්න පුළුවන්. හැබැයි සොරට නිදන්න මිනිහා හැරවන්න හරි අමාරුයි. සොරට නිදන්න අවදි කළ නොහැකි. අපි බලන්න ඕනේ මේ සමහර ආණ්ඩුව සහ ඒ නිලධාරීන් නිදාගෙන ඉන්නේ හොරටද කියලා. අපි ගිහලා එන්න අවසන් විරාමයට ප්‍රදෙන්න අප සමග නින්නද සමගයි ඔබ එක්වන්නේ පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට යන්න පුළුවන්ද කියලා අපි කතා බහ කරමින් ඉන්නේ. අවසරයි අපිට අවසන් විරාමයට යන්න. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට ගෙන යා හැකිද? සරලව කිව්වොත් ඔබ මගතොටේදී අපෙන් අහන්නේ අපිට මේ විදිහට යන්න පුළුවන් ද ඉස්සරහට? දැන් දාර්ශනිකව තියෙන දුප්පත්කමකුත් වසන්ත බණ්ඩාර මහත්මයා නැද්ද රටට? දැන් ආර්ථිකය හදන්න මෙහෙම පුළුවන්. දැන් මේවා සම්බන්ධව එහෙම ප්‍රත්‍යක්ෂ ඥානයකින්ද මේ නිලධාරීන් හැසිරෙන්නේ? දෙක ගැටලුවක් නෙවෙයිද මේ සංවර්ධනය කියලා කිව් ගමනින් සංවර්ධනයේ දැක්ම පිළිබඳ අපිට කිසියම් නිශ්චිත අගයක් වටිනාකමක් අදහසක් තියෙනවනේ. එහෙම තියනවද මේ ඇයට? එහෙම නැත්නම් මොකද්ද අපි හදාගන්න කරන්න ඕනේ? ඉතාම මේවා සම්බන්ධයෙන් ගත්තම එහෙම විද්‍යාත්මක දැනුම පිළිබඳ ප්‍රශ්නය සහ නිවැරදි උපාය මාර්ගික තේරීම් පිළිබඳ ප්‍රශ්නය විතරක් නෙවෙයි. ඔබ කියන මේ ප්‍රශ්නයට අමතරව හෘද සාක්ෂිය ප්‍රශ්නේ පවා. හෘද සාක්ෂියක් නැද්ද මිනිසුන්ට කියන ප්‍රශ්නේ? මාර කලින් කියපු අර පැරටෝගේ නීතිය යටතේ වෙනස් කරන්න ඕන කියන දේවල් වල ප්‍රධානම එකක් තමයි මේ රටේ ජනතාවගේ මූල්‍ය වහල්භාවය. දරු පවුල් ලක්ෂ 20ක් ගමගේ මැතිතුමා මේ සමාජයේ මේ රටේ ජනගහනයෙන් 125ක් විතර. ලක්ෂ 20ක් මූල්‍ය වහල්භාවයේ ගිලිලා ඉන්නේ.
මහා මූල්‍ය සමාගම් 3-4ක් 56යි 40යි 60යි ණයවල පොලිය. මද්ද්‍රව්‍ය වික්කත් ඒ ගානට ලාභ හොයන්න බෑ. පොලිසියට පගාව දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම ඒ ගානට ණය අරන් මොන ව්‍යාපාරයේ මොන ස්වයං රැකියාව කරත් ගොඩ යන්න බෑ. සදාකාලික වහල්ලු, මූල්‍ය වහල්ලු. හරි. රටක් නගිටින්න බෑ. රජයෙන් පඩි ගන්න ඒ යම් මධ්‍යම පන්තික කොටස් වලට කොහොම හරි ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මේ අති බහුතරයක් ආර්ථිකයේ දායක වෙන මිනිසුන්ට නැගිටින්න ඉඩ දෙන්නේ නැත්තම් මූල්‍ය හිමියේ කකුල පාගගෙන බෙල්ල හිර කරන් ඉන්නවනම් කොහොමද ඒ රට නැගිටින්නේ? ඒක හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් නෙමෙයිද? දරු පවුල් මා දන්නවා සුද්ධ මූල්‍ය ව්‍යාපාරයේ තියෙන දුෂ්ටකම් පිළිබඳ අපි ඒක අධ්‍යයනය කරා. සමහර ණය ගවන්න බැයි නම් ඉල්ලනවා කාන්තාවන්ගේ මස් මාංශ පවා. ගෙදර ගහ කපාගෙන යනවා. ගහ කපලා සල්ලි දෙන්න ඕන. එයාගෙන් ගන්න බැන්න තව මිනිහෙක්ගෙන් තව ණයට අරන් 120 පොලිට අරගෙන ගෙවන්න ඕන. එතකොට මේ මහා මංකොල්ලයක් අමානුෂික. මේක ගල් යුගයේ දේවල් මේ රටේ සිද්ධ වෙන්නේ. මේ ඉන්දියාවේ හැම වෙන්නේ එක පෑම් පාරි වෙනස් කරන්න පුළුවන්. මේ පොලි මට්ටම අඩු ගන්න 118ට අඩු කරන්න පුළුවන්. සුද්ධ මූල්‍ය සාමාන්‍ය ණය ව්‍යාපාරයේ ඉන්න මිනිස්සු කියනවා එහෙම සංගමයක් තියෙනවා ඒකේ 80 ගාණක් සමාජිකයෝ ඉන්නවා. ඔවුන් කියනවා අපිට 100ට 8 පොලියට දෙන්න. අපි 18ට දෙන්නම්. හරි. ඒතර මහජනයාට 102 නම් ගෙවන්නේ පොලියට. බැංකුව වලට බයිද 8 පොලියට දෙන්න. අප තියාගෙන. ඒතර මේ මූල්‍ය සමාගම් ටිකක් 160 පොලියට ණය දෙන එක නවත්තන්න බයිද? ඒක නීතියෙන් නවත්තන්න ඕනේ නැද්ද? ඒකට එක පෑම් පාරක් නෙමෙයිද ඕන? කරන්නේ. ලක්ෂ 20ක් මිනිස්සු ඒ මූල්‍ය වහල්භාවයේ ගිලිලා ඉන්නවා. ඒතර කොයිද අපේ හෘද සාක්ෂිය? කොයිද මේ මහ බැංකුවේ කියන එකේ නිලධාරීන්ගේ හෘද සාක්ෂිය? කොයිද පාලකයන්ගේ മന്ത്രിවරුන්ගේ හෘද සාක්ෂිය? ඕ මේවා ගැන කතා කරන්නේ දැන් දන්නෙත් නැහැ උන්ට අදාළත් නැහැ. මෙහෙම යන්න බෑ කියන්නේ ඒකයි. නමුත් දැන් අපි කර්මාන්තවලට හරි මොනවා හරි එකට ණය දීලා. ඒක කර්මාන්ත ටික ගොඩනැගීම සඳහා මිනිස්සුන්ට සලස්මක් තියෙනවද දැන් මේ? ඒක තමයි ගමිතුමා කියන්නේ ඕනෑම ව්‍යාපාරයක ආයෝජනයේට ප්‍රතිලාභය rate of return කියලා එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳාමක් කර්මාන්තයක් ඔය හැම එකම 30ක් 40ක් වගේ තමයි ඒ ප්‍රතිලාභය තියෙන්නේ. අපි ලක්ෂයක් දැම්මොත් 30000ක්. එතකොට පොලිය 60 නම් දෙගුණයක් නේ ප්‍රතිලාභය වගේ දෙගුණයක් පොලිය ගෙවන්න ඕන. කවුද පෝසත් වෙන්නේ? බැංකුව විතරයි පෝසත් වෙන්නේ. මිනිස්සුත් කියන ව්‍යාපාර කරන අපිට මේ කරගෙන යනවා. කඩේකට ගියාම කියනවා මාත්‍ය බඩු මිල වැඩි මේ කරගෙන යන්න. ව්‍යාපාර කරන්න බෑ. ගොඩනැගිලි හදලා පාර දිගේ යන්නකො බදු දීමුට තිබේ කියලා කොච්චර තට්ටු වල ගහලා තියෙනවද? ඒවා බැංකුවට ඒ හදපු මිනිහට ප්‍රතිලාභයක් නැහැ. බැංකුවට විතරයි ප්‍රතිලාභේ. ගෙවන්න බරුණොත් ඒකත් වෙන්දේසි කරනවා. ඒ ගණන් වලට ගොඩනැගිලි අරගෙන ව්‍යාපාර කරන්න බෑ. මේ බැංකු ටික මට්ටු කරන්නේ නැතුව බැංකු පාලනය කරන්නේ නැතුව කිසි දවසක මේ රටට නැගිටින්න බෑ කිසි ව්‍යාපාරිකයෙකුට. අර මේ රටේ ඉන්න කම්කරුව මේ කර්මාන්ත කරුවන්ට නැගිටින්න බෑ අර 124 පරණ පොලිය 18 පොලිය ආය කරොත්. කිසිදු ප්‍රශ්නයක් නැතුව එක පෑම් පාරින් මේක වෙනස් කරන්න පුළුවන්. අද තියෙන ප්‍රාග්ධනයට අනුව අවශ්‍ය නම් නව නීතියක් වුණත් ගේන්න පුළුවන්. ඉන්දියාව එහෙම කරලා තියෙනවා. ප්‍රාග්ධනයේ ඉතුරුලා තියෙනවනේ. ලක්ෂ 20ක් ණය ගත්තා නම් 10 නම් ඉතුරුලා තියෙන්නේ. ඒ 10 විතරයි යා ගෙවන්න ඕන. එයා ඒකට පොලිය කලින් ගෙවලා තියෙනවා. එහෙනම් දැන් අද ඉඳලා අද මිනිස්සුන්ගෙන් ගන්න පොලියට 90 පොලිය කල්කියුලේට් ගණන් හදලා දෙන්න ඕන. එතකොට කර්මාන්ත කරුවා අතරේ කාරක ප්‍රාර්ථනයක් ඉතුරු වෙනවා. යම් මුදලක් අර මහ විශාල පොලියක් ගෙවන මුදලේ ඔහු අතේ ඉතුරු වෙනවා. ඔහුට ව්‍යාපාරේ කරන් යන්න ඒකට අවස්ථාව ලැබෙනවා. ඒතර ණයත් හරියට ගෙවා ගන්න පුළුවන් වෙනවා. ඒතර මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. මේවා ගැන සාකච්ඡාවකුත් නැහැ. ඒවා කරන්න උමනාවක් පෙන්වන්නෙත් නැහැ. එක පෑම් පාරයි කරන්න ඕන. දැන් සමන් මිරකුඩි මහත්මයා දැන් අපිට මේ ප්‍රශ්න ටික විසඳනකොට මේ ප්‍රශ්න ඍජුව සම්බන්ධයි ගෝ ජනතාවට ආහාර නිෂ්පාදකයට. දැන් උන්ගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ දිනවල කන්න පටන් ගන්නවා කියලා කියන්නේ අත කන කර Taman සතුව නැහැ. ඒවා බැංකුවල තියෙන්නේ. දැන් ඒකට දැන් කන්න හඳුන ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අත කන කර දිහා බලපුවාම ගොවි ගම්මානවල විශාල වශයෙන් මිනිසුන්ට වියදමක් වෙනවා මේ කෘෂි කර්මාන්තය. හැබැයි මේ නිෂ්පාදකයාගේ ප්‍රශ්නේ
ඔහුට මේ වතුර වෙලාවට යන ප්‍රශ්නේ මේවා සම්බන්ධ ආයතන බොහොමයක් ඉන්නවා. කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව මහවැලි ඔබතුමාට විශාල අත්දැකීමක් තියෙනවා මහවැලි සම්බන්ධව. දීර්ඝ කාලයක් ඔබතුමා මේ රාජකාරී කටයුතු තුල නිරත වුණා. දැන් මේ ආයතන පද්ධතිය ඇයි කිසියම් ආකාරයකට කළමනාකරණය කරන්න බැරි? ඒකාබද්ධතාවයකින් මේ ගොවියාට සෙතක් හදන විදිහ එහෙම සැලැස්මකට ඔබතුමාට යෝජනා කරන්න බැයිද? එහෙම සැලැස්මක් හිතලා නැද්ද නැත්නම් රටක් ඇද්දිට? කමගේ මහත්මයා මේ වසවිස නැති වැඩේදී අපි ඉස්සල්ලාම යෝජනා කරපු එක තමයි දැන් අර නකල්ස් ඕගනික් සෝන් කියන එකෙත් ඒකෙත් ඇකඩමික් ප්‍රෙසිඩන්ට් හැටියට ඉන්නේ මමනේ. දැන් මේ එතකොට දැන් ඔය නැගෙනහිර වැඩේ ඊට පස්සේ සමස්ත මේ ඕගනික් වැඩපිළිවෙල මේ වගේදී අපි යෝජනා කරපු පළවෙනිම දේ තමයි දැන් මේ ගොවි ජනතාව වෙනුවෙන්ම ආයතන බර ගාණක් තියෙනවානේ. පළවෙනිම දේ තමයි මේ ආයතන දැන් වාරිමාර්ග අමාත්‍යාංශය වෙනම තීන්දුවක් ගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනම තීන්දුවක් ගන්නවා. ගොවි ජන සේවායක වෙනම තීන්දුවක් ගන්නවා. එතකොට මේ විදිහට මේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් වෙනම තීන්දුවක් ගන්නවා. දැන් මේ ආයතන මේ අමාත්‍යාංශ පහක් මේ මෙතන එකතු වෙලා තියෙනවා. එතකොට මේ වගේ ඉස්සල්ලාම මේ නිලධාරීන් දැන් අපි හිතමුකෝ අපිට දැන් දේශීය ගොවිතැන කරන්න බෑනේ වෙලාවට කලාවට වැඩ කරන්න නැතුව. වෙලාවට කලාවට වැඩ කරන්න වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වතුර දෙන්න ඕනේ හරි වෙලාවට. දැන් අපි ගිහින් වෙලාවට කලාවට වැඩ කරන්න කියාගෙන යනකොට ගොවියෝ නැගිටලා අපිට කියනවා ඔය සර්ලා කිව්වට වැඩක් නැහැ අපිට වතුර දෙන්න කන්නේ පෙන්නට පස්සේ කියලා. එතකොට දැන් මෙන්න මේ තැන අපි හිර වෙලා තියෙනවා. ඔබතුමා ඔය අහන ප්‍රශ්නේ ඔබතුමා මේ කියන කාරණේ මේ වතුර නිදහස් කරන්නේ රසායනික කැලෙන්ඩර් එකට. රසායනික කැලෙන්ඩර් එකකින් නිදහස් කරන්නේ. මොකද වතුර නිදහස් කරපුවාම තමයි අහරින් මේක දැන් වෙලාවට නිදහස් කරොත් එහෙම පෝර නැතුව හැදෙනවනේ මෙහි. ඒක ඔය ඉන්න නිලධාරීන්ට ප්‍රශ්නයක්. එතකොට නිලධාරීන් අහරින් බහුජාතික සමාගම් වල ගාණ දිහා බලාගෙන තමයි මෙහි නිදහස් කරන්නේ. ඒ වාගෙම තමයි දැන් මේ කාබනික වැඩෙත් ගිහින් තියෙන්නේ. දැන් මෙච්චර ආණ්ඩුවෙන් ණය දෙන්න පුළුවන් නම් ඉඩම් දෙන්න පුළුවන් නම් ඒක SLS පළවෙනිම එක කියලා සහතික කරලත් දෙන්න පුළුවන් නම් ඇයි මේ SLS පළවෙනි මට්ටමට එන විදිහට ඇයි මේක නියාමනය කරන්න බැරි? ඇයි මෙයාට උපදෙස් දීලා මේ කාබනික පොර ටික ඇත්තටම එච්චර ලොකු මුදලකුත් දීලා ඇයි ඒක හරියට නිෂ්පාදනය කරලා ගොවිය ගාවට එවන්න බැරි? එහෙම එව්වොත් ගමගේ මහත්තයා ඇත්තටම මේ ගොවිතැන ගොඩ යන්න පුළුවන්. දැන් මෙතුමා කිව්වේ අර කාබනික කියන එක කුණුහරුපෑම් මේක අතාරින්න ඕනේ. ඒක හරි. එතුමා කියන එක තමයි ඇත්ත. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ මේ රසායනික ගහලා පොළව පෙරලලා අනිත් පැත්ත කරලා මේක පොළව මරලානේ තියෙන්නේ. එතකොට දැන් මේ මැරිච්චි පොළවේ වගාවක් කරන්න එකපාරටම ගියපුවහම මේක හැදෙන්නේ නැහනේ. එතකන් තාවකාලිකව මේ මහ පොළව අපිට හදා ගන්න. යම් පොඩි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. අන්න යම් කිසි ප්‍රතිශතයක් අවශ්‍යයි. දැන් ඒකට ඒකනේ දැන් මේ වෙලා තියෙන ගැටලුව. එතකොට දැන් ගොවියා ඇත්තටම ගමගේ මහත්තයා ඇත්තටම දන්නේ නැහැ මොකද කරන්න ඕනි කියලා. මේ කෘෂිකර්ම නිලධාරි ගිහිල්ලත් නැහැ එතෙන්ට කොරෝනා කියා ගෙවල් වලට වෙලා හිටියා. කෘපනිස මහත්තයා ගියෙත් නැහැ. එයයි මහතුරු ගියෙත් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කොරෝනා කියලා ගෙවල්. හැබැයි මෙහෙ වහිනවා. හැබැයි මේ වහිනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගොවියා දැන් පෝර දෙයි අද දෙයි කිය මේක කොහොම හරි පෙළපාලි ගියා. කට්ටිය හිතුවා දෙයි කියලා. දැන් ඒකත් නැහැ. ඊට පස්සේ ඇමතිවරු බැලුවා කොහෙන් හරි මොනවා හරි කරලා ඉවරලා දැන් චීනගේ බෙටි ටික හරි පැකට් කරලා මේකේ නල්ලා දෙන්න. ඒවටත් දැන් ඒක බෑනේ එහෙම. ගමගේ මහත්තයා මගේ වචන ගැන මට සමා වෙන්න. මොකද අර මෙහෙම ණයා ගහන්න බලාගෙන ඉන්නකොට මට කියන්න බෑ අනේ කරුණා කරලා ඔයාට ණයා කන්න හදන්නේ අයින් වෙන්න කියන්නේ පළ පැනපිය උතනින් අහකට කිව්වනේ මුන් පයින්නේ. ඒකනේ ඇත්ත කතාව. ඉතින් ඒ හින්දා මේ හුරතල් කර ඉන්න කාලයක් නෙමෙයි දැන් තියෙන්නේ අර ගොවියන්ට කණ්ඩ නැතුව මැරෙනවා. ඒ නිසා මේකට එක්ක මේ ගොවියන්ට හරි දැනුමක් දෙන්න ඕන. මේකට විසඳුම මේ පැත්තෙන් යවපු නැව අහරින් චීන වරායෙන් ගොඩ බස්සන එක නෙමෙයි. දැන් අමාත්‍යංශ වලින් කියන කතාව තමයි නේ අපි පෝර දෙනවා. එක දවසක් ඇමතිතුමා කියනවා අපි කිසි සුද්‍ර ජීවියෙක් නැති කාබනික පොර දෙනවයි කියලා කිව්වා. ඉතින් ලස්සන දැන් මං හිතන්නේ මේ රටේ කෘෂිකර්මයේ බාර දෙන්න ඕන තැනට බාර දීලාද මේ තියෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. කිසි සුද්‍ර ජීවියෙක් නැති ඒවලු ගෙනල්ලා දෙන්නේ කාබනික පොර කියලා. ඉතින් හරි ලස්සනයිනේ මේ කතා. ඊට පස්සේ අර කන්නේ කල් දානවලු. මං කියන්නේ මේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ. අලියා රේස් දුවන්න දානවා අස්සයා බරාදින්න දාලා. එහෙමනම් මේ අපේ රටේ නායකයෝ කරන මෝඩ වැඩක් මේක. සුදුස්සට සුදුසු තැන දෙන්න බෑ මේක අරන් ගෙනියන්න පුළුවන් අඩු ගානේ වෙලක් කොටපු මිනිහෙක්. ඒ නිසා මේ සමස්තය අවුල් වෙලා තියෙන්නේ. හරි ලේසි තමයි අර මොකද මේ පිස්සන් රජ වුණත් එකයි මොකද්ද? රජුට පිස්සු වුණත් එකයි කියලා අර විකෘති නාට්‍යද කොහෙද කියනවා මට මතක නෑ නාට්‍ය. අන්න ඒක මුළු ජනතාවටම පිස්සු හැනවා. රජුරන්ට විතරක් පිස්සු හැදලා නවතින්නේ නෑ මේකෙදි. ඒ නිසා මේ අපිට තියෙන ජාතික ප්‍රශ්නයක්. අපි කෑ ගහන්නේ අපේ ජාතිය වෙනුවෙන්.
අපි ආතනින් මෙතෙන්ට දාන්න හරි මේ අපිට නැති කරන්න දේවල් නැහැ අපිට නැති වෙන්න තියෙන දේවල් ඔක්කොම නැති වෙලා තියෙන්නේ මේ වෙනුවෙන් එදා ඉඳන් කෑ ගහපු ඉඳන් අපිට එහෙම නැති වෙන දෙයක් නැහැ අපි මේ විශ්වවිද්‍යාල උගන්වන එක මේ බැයි නම් අපි යනවා ගිහින් වෙන රටක උගන්වනවා හැබැයි අපි මේක ලේසියෙන් අතාරින්නේ නැහැ මොකද අපිට සල්ලි එක්කලා අපිට ගනුදෙනුවක් නැහැ අපිට අවශ්‍ය මේ දෙරණ රැක ගන්න ඒ නිසා මේ අපි කියන දේවල් කවුරුත් තරහ වෙලා අපි මේ ආණ්ඩුව විවේචනය කරනවා හරි රට නායක විවේචනය කරනවා කියන එක හරි ගන්න හොඳ නැහැ අපි මේ රටට ආදරය නිසා මිනිස්සු ගැන තියෙන වේදනාවෙන් අපි මේ කතා කරන්නේ. අපිට කීයටවත් පිටරට සුද්ධ ජීවීන් ගෙනල්ලා දාලා මේ මහ පොළොව විනාශ කරන්න අපි දෙන්න කැමති නැහැ. මොකද අපි උගන්වන්නේ දරුවන්ට ඔවුන්ට මේ රට තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේක හැරෙව්වේ නැත්තම් මේ දේවල් අහලා හරවන්න උත්සාහ කරන්නේ නැත්තම් ඒ සඳහා අවශ්‍ය විකල්පත් අපි ක්‍රියාත්මක කරනවා. අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේ රට හරවන්න උත්සාහ කරමු. රට හැරවුණොත් අපි හැරෙනවා. රට හැරෙන්නේ නැතත් ඒත් අපි හරවනවා කියන අදහස තමයි වසන්ත බණ්ඩාර මහත්තයා දැන් මේ මෙතනදී අපිට දවතුමා කිව්ව කාරණියත් එක්ක කතා බහ කළොත් දැන් අපිට දැන් මේ වෙලාවේ මේ රටේ මෝන දීලා තියෙන මේ ආර්ථික අර්බුදයක් තියෙනවා. දැන් ඇත්තටම දැන් අද සිට ඊයේ සහ අද සිට මේ වෙන විට ආපහු කිරිපිටි වල මිල ඉහළ ගිහිලා තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය ටිකේ පෝලින් දැක්කා. දැන් මේ ගෑස් වල මිල සිමෙන්ති මිලට කුඩා නිෂ්පාදන ගත්තාම මේ හිතා ගන්න බෑ මේ ඇත්ත ප්‍රශ්නයක මිනිස්සු රුපියල් 1000කට පොඩි සිලිසිලි මල්ලකට රුපියල් 750 රුපියල් සිලි මල්ලකට රුපියල් 1000ක බඩු ගන්න පුළුවන්. ඒතර මේ ආර්ථිකය එහෙම වෙනකොට මේ ලෝකයේ ඇතුලේ මේක ඇමතිවරයටත් වගකීමක් නැද්ද මේක මිනිසුන්ට සාධාරණව දෙන අභියෝගයක් නැද්ද ඒක ජය ගන්න මොකද්ද කරන්න ඕනේ? දැන් ඔබතුමා කියනවා දැන් මේ මිල අඩු කිරීම පාම් පිටි මිල වැඩි වෙනවා කිරි පිටි මිල වැඩි වෙනවා මිනිසුන්ට අඩුවට දෙන්න ඕනේ බෞද්ධහන දෙන්න ඕනේ මේ ඔක්කොම ඇත්ත කතා නෙවෙයිද මේ මෙව්වම සාධාරණීකරණය කරන්න බැයිද කොහෙවත් නෑ මෙහෙමයි අර දුෂ්කර අවස්ථාවකට ආපුවම ඒකේ හොඳ දේවලුත් තියෙනවා මහජනයාත් එක්ක සංවාදයකට යන්න ඉතාම හොඳ අවස්ථාවක් නිර්මාණය වෙනවා ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුට ජනාධිපතිතුමා වගේ කෙනෙකුට ඒ අවස්ථාව ඉතා හොඳින් තියෙනවා. වෙනත් පාලකයෙකුට වඩා ඔහුට තියෙනවා ඒක. ඔහුට මේ සමාජයත් එක්ක මේ සංවාදය කරන්න පුළුවන්. ඔය පරණ මේ විවෘතාර්ථිකයේත් එක්ක මේ නිදාගත්ත කට්ටිය මාධ්‍ය වේදින් හැටියට දාගෙන ඔය කරන වැඩේ හරහා ඒ කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේක ඇඟේ තියෙන මිනිස්සු ටිකක් අරගෙන මේක මහජනයාත් එක්ක කතා කරොත් මේක ගමකෙමතුමා අපේ නිෂ්පාදන කෘෂි නිෂ්පාදන පද්ධතිය සහ මේ වෙළඳපොළ එක සම්බන්ධ වෙන ප්‍රධාන ආහාර වර්ග 3යි තියෙන්නේ. මේ 3 හරියට කළමනාකරණය කරොත් මේ 3ට අදාළ වෙළඳපොළේ මිල විකෘතිය නියෝජිත කරොත් හරි ගොවියා පස්සෙන් දුවන්න ඕනෙත් නැහැ ගොවියාට මාර්ගයේ ස්විච් එක දාපුවම ලයිට් පත් වෙනවා. කණු නැග බහින්න ඕනේ නැහැ. හරි මොනවද? ආහාරයට ගන්න තෙල් තිරුඟු පිටි සහ තරඟකාරී වෙළඳපොළ සහ කිරිපිටි. කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් නෙවෙයි. නමුත් කිරිපිටි වැදගත් වෙන්නේ මොකද? විශාල සැපයුම් කරුවන් ප්‍රමාණයක් ඒකෙන් ජීවත් වෙනවා. කිරි ගොවියාගේ ජීවිත. අපේ රටේ ඉඩම් බෙදී යාම අනුව මම කල්ලුත් මේක කියලා තියෙනවා. ඉඩම් බෙදී යාම 75%ක් ගොවීන්ට තියෙන්නේ අක්කර 2.5ක ඉඩමක්. එතකොට භෝග වගාවෙන් විතරක් ඔවුන්ගේ ආදායම නංවන්න බෑ. ඒ නිසා කිරි වගාව කිරි ගොවිතැන ඒකබද්ධ කරන්න ඕනේ. භෝගවටත් හොඳයි ඒක. භෝග වගාවටත් හොඳයි. ගොවිතැන් ක්‍රම වෙනස් වෙනවා. පවුලේ පෝෂණය වෙනස් වෙනවා. ඉන්දියාවේ 70%ක් ගොවීන් කිරි වගාවේ ඉන්නවා. කිරි ගොවිතැනේ ඉන්නවා. එතකොට දේශීය කිරි වලට හොඳ මිලක් දෙන්න රුපියල් 100ක් ගෙවන්න නම් දේශීය කිරිපිටි කර්මාන්තය ආරක්ෂා කරන්න ඕනේ. ආනයන කිරිපිටි අධෛර්යමත් කරන්න ඕනේ. ආනයන කිරිපිටි බදු සහන දීලා දේශීය කිරි වෙළඳපොළ ආරක්ෂා කරන්න බෑ. ඒතර ගොවියට 100ක් ගෙවන්න බෑ. ඒතර ගොවියා දිරිමත් වෙන්නේ නැහැ. ඒතර ගොවියාගේ ආදායම මට්ටම ඉහළ දාන්න බෑ. ගොවියා අතහරිනවා. මේක මහා විශාල බීජ ගණිතයක් නෙමෙයි. මේකේ අංක ගණිතයයි මූල මේ යන්තම් තේරුම් ගන්න පුළුවන් ඕන මොලේ කලඳක් තියෙනවා. හරි. ඒතර මෙන්න මේ හේතුඵල සම්බන්ධය හරියට තේරුම් ගන්න නැත්තම් බදු සහන දෙන්නේ නිකන් කිරිපිටි වලට නෙමෙයි. ලෝකේ නරකම තත්ත්වයෙන් බාල කිරිපිටි අපේ රටේ මම වගකීමෙන් කියන්නේ. මට ඒකට නඩුවකුත් දාලා තියෙනවා. නඩුව තාම සමතේරපත් වෙලා නැහැ. මිලියන 500ක් ඉල්ලලා තියෙනවා. ඒක කිව්වයි කියලා. මේ කිරිපිටි සමාගම්. මට විතර නෙවෙයි තව 3-4 දෙනෙකුට. එතකොට මේ ලංකාවට එන කිරිපිටි වල 30%කට වඩා තියෙන්නේ කිරි මේදේ ඉවත් කරලා පාම් තෙල් මිශ්‍ර කරලා. ඒවට කියන්නේ ෆැට් ෆිල්ඩ් මිල්ක්. ඒවා අඩු මිලට ලෝකයේ අපි වගේ දුප්පත් මෝඩ රල් ඉන්න රටවලට පාලක වෙන රටවලට යවනවා ඒවා.
ඒතර විශාල ලාභයක්. බටර් ගත්තොත් කිලෝ එකක් රුපියල් 850 නම් 850 නේ අපේ රටේ නම් දැන් බටර් 250 රුපියල් 400ක් විතර වෙනවා. එහෙම ගත්තොත් 1600ක් වෙනවා. පාම් තෙල් කිලෝ එකක් රුපියල් 3400ක්. එතකොට බටර් කිලෝ එකක් අයින් කරා ඒකට පාම් තෙල් දාපුවම ලාභය ඔබතුමාට හිතා ගන්න පුළුවන්. ඒතර අපේ රටේ ඉන්න මෝඩයන්ට මේවා පොවනවා. මේවා අත්‍යවශ්‍ය නැහැ. මෙවැනි නස්පත්තියක් වෙලාවකදීවත් කියන්න ඕනේ උදේට හැමදාම දැන් කිරි බොන්න හදන්න එපා බීපල්ලා කොත්තමල්ලි ටිකක් කියලා මොකුත් වෙන්නේ නැහැ කියලා. හරි. දැන් මිනිස්සු දැන් එහෙම අපි දන්න අපේ හිත මිත්‍රොත් ආර්ථිකයක් හැකියාවකුත් තියන අය. මේ වෙලාවේදී අපිව පරික්ෂා කරලා බලමු කියලා. මමත් ඒ වැඩේ කළා. මේ ඔන්ලයින් වලින් අරම ඕඩර් කරන්නේ නැතුව තියෙන දෙයක් වත්තේ ගෙවත් හැරි තියෙන දේ කාලා ඉඳලා බලමු මැරනවද කියලා බලන්න. අපිට එහෙම ඉන්න පුළුවන්ද බලන්න. හැමදාම කාපු දේවල් නොකා මේ ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒව නිකන් සංවාදයට හොඳයිනේ. ඒතර මිනිස්සු වෙනස් වෙන්න උත්සාහයක් ගන්නවානේ. මේ වෙලාවේ චූම්පාන් වයනකට යන්න පුළුවන් යන්න දෙන්න ඕනේ කියලා ඉස්සල්ලාම කියන්නේ. යකෝ මේ දවස් ටිකේවත් බත් කාපල්ලා කියලා කටහරලා කියන්න පුළුවන්. ඒක කියන්නේ නැහැ. එතකොට මාර්ගීප වෙළඳ පොළවල් තුන. පොල් තෙල් ආනයනය කරනකොට ඔය සීනි ආනයනය කරලා බදු කොල්ල කාපු අයම තමයි පොල් තෙල් ගේන්නේ. පොල් තෙල් කියලා ගේන්නේ පාම් තෙල් මිශ්‍ර කරලා. ඒ දෙක අතර විශාල මිල පරතරයක් තියෙනවා. පොල් තෙල් වලට බදු සහන දුන්නා රුපියල් 170ක් කිලෝ එකකට. එතකොට එතනින් ආණ්ඩුවට සිදුවෙන පාඩුව තවත් මිලියන 20000ක් විතර වෙනවා. එතකොට තෙල් ආනයනය කරලා කනවා. එතකොට දේශීය පොල් කර්මාන්තේ නංවන්න බෑ ආනයනික තෙල් වලට බදු සහන දෙදී. ජනයන්ත් එක්ක කතා කරන්න ඕන. උඹලට හැමදාම අඩු මිලට ආනයනය කරන ජරාවල් ඇෆලොටොක්සින් දිනවා කකා ඉන්දරන් ඕන අඩු මිලට මේ රට ගොඩ ගන්න බෑ යක්ුණේ කියලා ජනාධිපති කියන්න ඕන මිනිස්සුන්ට. ඒ නිසා අපි මෙහෙම කරමු. අපි ආනයනික තෙල් වර්ග අධෛර්යමත් කරමු. ඒ බදු සතයක්වත් മന്ത്രിලට පෙට්‍රල් ගහන්න හරි වාහන ගන්න හරි යොදවන්නේ නැහැ කියලා පොරොන්දුවක් දෙන්න ඕන. ඒ බදු සල්ලි ගොවියට සහන දෙන්න සහ අඩු ආදායම් ලාභීන්ට සහන දෙන්න විතරයි යොදවන්නේ කියලා කිව්වොත් මහජනයා එකඟ වෙනවා. හරි. එතකොට සහල් හම්බෙන්නේ මහ පොළොව හරලා නෙමෙයි. සහල් එන්නේ ගොවියාගේ වී වලින්. එතකොට සහල් අඩුවෙන් කන්න හිටියොත් ගොවියාගේ බෙල්ල විරිකන්න වෙනවා. කුඩා මෝල් හිමියා වට්ටන්න වෙනවා. මහා මෝල් හිමියෙක්ගේ නමක් කියලා ඉවරලා මෙතනින් හුස්ම ඉර කරනවා. උරකරාම කුඩා මෝල් හිමියාගේ හුස්ම ඉර වෙනවා ගොවියාගේ හුස්ම ඉර වෙනවා. ආහාර පද්ධතිය කඩා වැටෙනවා නිෂ්පාදන පද්ධතිය. ඒතර මේක කතා කළොත් මහජනයා කතා කරොත් ඔබතුමා ජනමත ਵਿਚාරණය තියලා බලන්න කියන්න මම අභියෝග කරනවා. ගොවියාගේ බෙල්ල බිර කරලා රුපියල් 5ක් 6ක් අඩුවෙන් හාල් කන්න ඕනද කියලා මහජනයාගෙන් අහුවොත් මහජනයාක ඔව් කියලා කියන්නේ නැහැ. ඉතින් මේ වගේ මූලික කාරණා ටිකක් තියෙනවා. ඒවා විසඳුවොත් අර ස්විච් එක දැම්මා වගේ ප්‍රශ්න රාශියක් සමාජයේ හරස් කඩක ජීවිත වෙනස් වෙනවා. අපි බලාගෙන ඒක කරන්නේ නැතුව ලයිට් කණුවේ නැග වයර් කපන ගොන්තක තිරු වැඩේ තමයි මේ ආණ්ඩුව කරමින් ඉන්නේ. අපි යලි ඒ කාරණා කියන්නේ අපි සමහර දේවල් පළවෙනි පාරෙන් අවබෝධ වෙනවා. සමහර දේවල් දෙවෙනි තුන්වෙනි පාරවලින් අවබෝධ වෙනවා. සමහර 10 වතාවක්වත් කියනකොට අපි බලාගෙන ඉන්නවා අවබෝධ වෙයිද සමහර කාරණා කියලා. සමහර මාත්මය මේ අවසානයේ අපිට අවශ්‍යයි මේ දැන් මේ රටට මේ කියන ඔබ කිව් මා කිව් පුරවැසියා මෙතුමා කිව්වේ දරා ගන්න රට හදන පුරවැසියා මේකට වඩා වැදගත් වෙන්නේ ඒ භෞතික ශරීරය නෙවෙයි ඔහුගේ සිතවිලි චින්තනමය වශයෙන් ඔහු හැදීම ඒකට වටින අධ්‍යාපන පද්ධතිය වෙනස්කම් ටික. දැන් අපි කොවිඩ් ඇවිල්ලා අවුරුදු දෙකක් විතර ගත වුණාට අපිට තාම බැරි වුණා අපේ සෞඛ්‍ය පාඩම් ටික වෙනස් කරගන්න. අපි අවධානය යොමු කරේ මාර්ගගත ක්‍රම ඔස්සේ අධ්‍යාපනය ලබා දීලා පරණ තරඟයකටම ළමයා දාන්න. කවුද මේවට වගේ මොකද්ද අපිට ඔබතුමාට කරන යෝජනා දැන් මේ පාසල් පද්ධතිය පෙර පාසල් විශ්වවිද්‍යාල සහ වෙනත් පශ්චාත් උපාධි මේවා සම්බන්ධව අපි කොහොමද දේශීය චින්තනයකට මුහුණකට ගේන්නේ මේ ජාතික සංවර්ධනයේ ඉදිරියට යාමට අපේ ඉලක්කයන් ටික අපිට ගන්න. වෙන අයගේ ඉලක්කයන් අපි ලවා මේ කරගන්න නෙවෙයි. මොකද්ද ඔබතුමාට කරන කෙටිම යෝජනාව? මිනිත්තු දෙක තුනක් කාලයක් තියෙනවා. මම ගමගේ මහත්මයා පළවෙනිම දේ තමයි මේ අපේ මේ දැනට මේ සමස්තය දුවන්නේ බටහිර න්‍යාය පත්‍ර වලට අනුව. දේශයේ මෙහි පාලනය වුණාට මේකේ න්‍යාය පත්‍රය හදන්නේ පිටරට බහුජාතික කොම්පැනි නැත්නම් ඒ රටවල් වල ඇමරිකාවෙන් හරි වෙන කොහේ හරි බටහිර රටකින් තමයි මේකේ තියෙන සියලු දේ පාලකයා කවුද කොහොමද ගේන්නේ ඡන්දෙන් ගේනවද ජාතික ලයිස්තුවෙන් මැදින් ගෙනහල්ලා තියනවද කියන මේ සමස්තය තීන්දුව කරන්නේ බටහිර. ඒ නිසා පළවෙනිම දේ තමයි අපි හදන්න ඕනේ අපේ දේශීය න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරන නායකයෝ.
එනිසා ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳටම සුදුසුකම සහ ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් රටේ මිනිස්සු ගාව තිබුණා. හැබැයි ඒක වේගෙන් දැන් අපිට පේන්නේ ඉතා සැලසුම් සහගතව එය විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා එතුමාට තියෙන බලය, එතුමාට තියෙන ශක්තිය, මම අර කිව්වේ පවුලේ සහෝදර මේ සියලු දේ පාවිච්චි කරලා මෙතුමාට මේ රට වෙනස් කරන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මෙතුමත් ඒක සඳහන් කළා. ඒ නිසා ඒකට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. හැබැයි දැනට මේ සියල්ලම එතුමා ගාව ඉඳගෙන මෙහෙයවන්නේ අර කියපු බටහිර න්‍යාය පත්‍ර වලට වැඩ කරන සියලු දෙනා. දැන් අපි ඔබතුමා කියපු කාරණේ දැන් මේ කොරෝනා වසංගතයේ වෙලාවේදී අපිට පෙනුන බරපතලම දේ තමයි අර ලෝකයේ ගියපු මේ හෙළයෝ හැටියට අපි අර එන්නත පස්සේ ගිය එකම වැරදි. අපි මේ එන්නත පිළිබඳව අපි කතා කළා. මේක බලෙන් ගෙනහිල්ලා ගහන තැනට ආවා. ගෙවල් වලට හොයාගෙන ගෙනහිල්ලා ගහන තැනට ආවා. එහෙම වෙන්න අවශ්‍ය වුණේ නැහැ. හැබැයි මේ ඒ වාගේ තැන්වලදී අපි කල්පනාකාරී වෙන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් මේ කෘෂිකර්මාන්තේ වාගේ තැන්වලදී. ඒ වගේදී හැබැයි විද්‍යුත් උදා ගන්න ඕනේ. දැන් දේශීයත්වය පිළිබඳව දේශීය දේ කරන්න නම් මේ මහ පොළොවේ කරන්න නම් මේ පිළිබඳව දැනුම තියෙන අය ඕනේ. අපේ ඥාන පද්ධතිය. අපේ ඥාන පද්ධතිය කියවපු අය වෙන්න ඕනේ. හැබැයි කවුද ඉන්නේ ඔක්කොම බටහිරින් ගෙනාවු බටහිර රටවල් වලින් මොළ හොදගත්ත පිරිස තමයි මේවා නියාමනය කරන්නේ. ඒකේ ප්‍රශ්නයට තමයි අපි දැන් මේ මුණ දීලා තියෙන්නේ. දැන් මේ කාබනික පොහොර වැඩේ කවදාවත් කියන්නේ මේ වසවිස තොරයක කවදාවත් ගොවියෝ ওই විදිහට උද්ඝෝෂණය යන්නේ නැහැ. ඉතලා මිනිසුන්ට මේක හරියට කතා කරා නම් කිසි කෙනෙක් අද වෙනකන් ගිහිල්ලා කතා කළේ නැහැ. අපි ඔය කරන මහ වැඩපිළිවෙලට අමතරව. කියන්නේ මේ විදිහට මිනිසුන්ගේ ඉස්සල්ලා අර මෙතුමත් මතක් කළා ඔය කාරණේ පළවෙනිම දේ තමයි චින්තනය වෙනස් කරන්න ඕනේ. හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. බටහිර ගති ස්වභාවය වෙනස් කරන්න ඕනේ. ඒක පාලකයාගේ ඉඳලා පල්ලෙහාටම යනකම් හදන්න ඕනේ. එහෙම වුණොත් අර පොළොන්නරුවේ ඇවිල්ලා අපි මේක හොඳින් හරි නරකින් හරි කරනවයි කියන જાතිය මිනිස්සු පාර්ලිමේන්තුවේ එන එක නවතී. මම හිතන්නේ ඒක එහෙම කරන්න බැරි වෙයි ඔබතුමාගේ සටන ශක්තිමත් වෙයි කියලා අපි හිතනවා. දැන් මේ ඔබ දන්නවා දේශපාලනයේ අයන්න අපි කියවනකොට අපිට හම්බෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. බලය සහ ඇති නැති බලය ඇති සහ නැති කණ්ඩායම් අතර තියෙන අනවරත අරගලයක් මේක. හැබැයි දැන් සමහර අය ඉන්නවා මේ බලය නැති වුනහම Tamanට බලය නැහැ කියලා බලාගෙන Taman බලය ලබා ගන්නවා. සමහර අය ඉන්නවා මේ බලය තියෙනවා බලය තියෙන බව දන්නේ නැහැ. සමහර අය බලය නැති අය දැන් මේකේ සරලම කතාව කිව්වොත් එහෙම බලය තියෙන අය Tamanට ඒ බලය තියෙනවා කියලා නොදැනගත්තාම ලොකු අර්බුදයක් තියෙනවා. ඒ නිසා තමන් සහිත බව තමන්ගේ හැකියාව තමන්ගේ තියෙන ලැබිලා තියෙන සියල්ල රට යහපත් කිරීම වෙනුවෙන් පාවිච්චි කරනවා නම් වඩා යහපත් කියලා අපි කල්පනා කරමින් පවතින සංවර්ධන මාවතේ රට ඉදිරියට යන්න පුළුවන්ද කියන කාරණේ කතා කරේ. මේ යන විදිහට යන්න බෑ. හැබැයි වෙනත් විදිහක් තියෙන්න ඕනේ. මේ රට තවත් පාරක් ගෙනියන්න පුළුවන් කියන කාරණේ ප්‍රත්‍යක්ෂයි. ඉසෝතේ දේශිතයිචි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා සංවාදයේ පෝෂණය කළා. ඒත් එක්කම මහාචාර්ය සමන් වීරක්කොඩි දේශීය දැනුම් පද්ධතිය සම්බන්ධව ශාල ඥාන සම්භාරයක් තවත් උරුමයක් අපේ මහාචාර්යතුමනි ස්තුතියි. අපි හිතතුනි අපි අද දවසේ සමුගන්නවා යහපත් වූ හෙට දවසක් යහපත් වූ රටක් හැදීමේ මහජන වගකීම ඉටු කිරීමට පෙරට එන්න ඔබට ආරාධනා කර සිටිනවා. ඔබේ බලයයි ඔබේ ශක්තියයි තමයි අනාගතයේදී මේ රට වෙනස් කරන්න කියන කාරණේත් එක්කම ඔබට සුවපත් වූ හෙට දවසක් යහපත් වූ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිහිල්ලා එන්න සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.